සුබ දවසක් සියලු දෙනාටම. අපි මේ රැස් වෙලා ඉන්නේ මුළු ලෝකයේම දරුණු වසංගතයකට මුහුණ දීලා තියෙන භයානක අවස්ථාවක. මේ ඇවිල්ලා ඉන්න අය දැක්කහම මං හිතන්නේ ඔබ හැම කෙනෙකුටම තියෙනවා එක්තරා වගකීමක්, යුතුයකමක් මේ කාලයේදී මේ වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ කරන වැව් සම්බන්ධයෙන් විශේෂයෙන්ම විවිධ ආකාරයෙන් දායක වෙන්න. විවිධ ආකාරයෙන්. ඒ නිසා අපිට උවමනාවක් තියෙනවා මේ වැව් සම්බන්ධයෙන් යම් දැනුමක් කැටි කරගන්නට. විශේෂයෙන්ම අනුරාධපුරය ගැන ගත්තාම ඒකට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. හැබැයි අවාසනාවකට වගේ මේ වෙනකොට මේ වැව් වල තත්ත්වය තරමක් අවාසනාවන්තයි. ඒ නිසා අපිට උවමනාවක් තියෙනවා මේ කාලේ මේ වැව් නැවත පුනර්ජීවනය කරලා මේ රටේ තිබුණු අතීත සෞභාග්‍ය නැවත ළඟා කරගන්නට කුමන ආකාරයකින් හෝ දායක වෙන්නට. ඒ නිසා අපි මේ වැඩසටහන පටන් ගනිමු මේ විදිහට. මේ වෙනකොට අපි කොරෝනා වසංගතේ උපරිම ස්ථානයකට ඇවිල්ලා තියෙනවා කියලා මට හිතෙන්නේ. අද උදේ වෙනකොට ලෝකයේ ආසාදිත ගණන දසකෝටි 78,95,95ක්. මං හිතන්නේ අපි දන්න ඉතිහාසයේ මෙතරම් දරුණු විදිහට වසංගතයක් ලෝකේ පුරා පැවතුන මුල්ම අවස්ථාව කියලා මේ. ඒ වගේම මෙම වසංගතේ මරණ ගාන මේ වෙනකොට අද උදේ වෙනකොට වාර්තා වෙනවා ලෝකයෙන් 23,60,462ක්. ඉතාමත්ම දරුණුයි. ඒ දරුණු අවස්ථාවක තමයි අපි මේ කතා කරන්නේ. ලංකාවේ සංවර්ධනය ගැන. ලංකාවේ සංවර්ධනයේ මූලික අඩිතාලම තියන්නට තිබුණු ඓතිහාසික වාරි සංස්කෘතිය ගැන. සියල්ලට පළමු අපි නිරෝගී විය යුතුයි. අපි කියලා කියන්නේ අපි ඔක්කොම. ලංකාවේ හැම කෙනෙක්ම. ගොවීන්, නිලධාරීන්, දරුවන්, ඒ වගේම විවිධ ක්ෂේත්‍රවල වැඩ කරන රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාම අපි නිරෝගී වෙන්න ඕන. මේ සංඛ්‍යා ලේඛන දිහා බලන්න. ලෝකේ දියුණුවයි කියන බලවත් ජාතියයි කියන රටවල් වල මේ වසංගතය නිසා විශාල ප්‍රමාණයක් මරණයට පත් වුණා. ඒ වගේම දැනට ආපහු ගෙදර ගිය සුවපත් වුණු ප්‍රමාණ ගත්තොත් 100ට ගණන් ගත්තොත් ඇමරිකාව 62.7යි මේ වෙනකොට. එක්සත් රාජධානි 48.1යි. ප්‍රංශය 7යි. ඒ වගේම ශ්‍රී ලංකාව සහ කුඩා රටවල්, දුප්පත් රටවල් ඊටාම හොඳ ඓතිහාසික වටිනාකමක් තියෙන උරුමයක් තියෙන රටවල් 90 ගණනක්. මේ මොකද්ද මේ හේතුව? අපි මේ පිළිබඳව ටිකක් බැලුවොත් කොරෝනා රෝගීන් මිය යන්නේ කොරෝනා රෝගය නිසාම නෙවෙයි. කොරෝනා රෝගයත් එක්ක ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. අධිරුධිර පීඩනය නිසා මිය යනවා. දියවැඩියාව නිසා මිය යනවා. හෘද රෝග, ශ්වසන රෝග නිසා මෙහි යම්කිසි අවදානම් තත්වයකට ඇවිල්ලා මිය යනවා. ඕක නේද කියන්නේ වාර්තා කරන්නේ. ඒ නිසා අපි ප්‍රතිශක්තිය ගැන කතා කරොත් අපි තාමත් ඊටාම ඉහළින් ඉන්නවයි කියලා අපිට හිතෙනවා. මේ ප්‍රතිශක්තිය තියෙනවා අපේ ශ්‍රී ලංකාවේ බොහෝ අයට ඥානමය වශයෙන්. ඒ වගේම අපේ ජීවිතේ යම් යම් දේවල් අත්පත් කරගෙන තියෙනවා. ඒ මගිනුත් ප්‍රතිශක්තිය වැඩි වෙලා තියෙනවා. ඒක ස්වභාවික වෙන්න පුළුවන්, කෘතිම වෙන්න පුළුවන්. ස්වභාවික කියලා කියන්නේ අපිට ආසාදනයක් ඇති වුණාම අපේ ශරීරය තුල ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා. මේ ප්‍රතිශක්තිය වර්ධනය වීමට ස්වභාවිකව අපේ ආහාර පුරුදු බලපානවා. ඔයගොල්ලෝ හොඳටම දන්නවා මේ වෙනකොට ලංකාවේ ආහාර පුරුදු වෙනස් වෙලා තියෙනවා. ගොඩක් වෙනස් වෙලා තියෙනවා. කොයිතරම් වෙනස් වෙලා තියෙනවද කියලා කිව්වොත් ඒ ආහාර පුරුදු නිසා තමයි අර උඩ තියෙන වෙනත් හේතු ගොඩක් ඒවත් කියලා තියෙනවා. අද මේ වෙනකොට අපේ රටේ මේ දියවැඩියාව කියන එක, හෘද රෝග කියන එක, ඒ වගේම අධිරුධිර පීඩනය මේ හැම එකක්ම අපිව වෙලාගෙන අපේ ඔය එකක්වත් අපිට තියෙනවා. අනිත් එක තමයි පරිසරය. අපි දන්නා මේ වෙනකොට අපේ පරිසර දූෂණය මුළු ලෝකෙම වහගෙන ඉවරයි. අපේ වාතය දූෂණය වෙලා තියෙනවා, පස දූෂණය වෙලා තියෙනවා, ශබ්ද දූෂණය තියෙනවා, ජල දූෂණය තියෙනවා. මේ හැම එකටම වඩා දැන් අලුතෙන් දූෂණ එකක් වාර්තා වෙනවා. මොකද්ද ඒ?
විද්‍යුත් චුම්බක දූෂණය. අපි හැම කෙනෙක්ම ළඟ තියෙන, අපි හැම කෙනෙක්ම ඇබ්බැහි වෙලා තියෙන එක්තරා ඔය දුරකථන මේ වගේ විශාල දූෂණයක් ඇති වෙලා තියෙනවා. අපි වටේට තියෙන විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රවල වෙනස් වීම. මේ නිසා පිළිකා හැදෙනවා, විවිධ රෝගවලට අපි මුහුණ දෙනවා. එනිසා ඒක අලුතෙන්ම ප්‍රකාශයට පත් කරලා තියෙනවා විද්‍යුත් චුම්බක දූෂණය කියලා. මෙන්න මේ தත්ත්වයන් යටතේ අපි කියනවා නම් කාට හරි රාජ්‍ය සේවකයෙකුට හෝ වේවා, රාජ්‍ය නොවන අනිකුත් ස්වේච්ඡා සංවිධාන සේවකයෙකුට හෝ වේවා කියනවා නම් මේ සංවර්ධනයේ දායක වෙන්න කියලා. ඒ අය තව අයට කියනවා නම් ඒගොල්ලන් මේකට එකතු වෙන්න කියලා. ඒ අය රෝගීද කියලා අහන්න වෙනවා මුලින්ම. එනිසා අපිට මේ මතක් වෙනවා අපි පුංචි කාලේ ධම්මපදයේ ඉගෙන ගන්නකොට කටපාඩම් කරන මම දන්නේ දැන් තියනවද කියලා. ඒ කාලේ තිබුණා. මේ ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනං විශ්වාස පරමාඥාති නිබ්බාණං පරමං සුඛං කියලා. මේ වගේ ගොඩක් ධම්මපදයේ ගාථා අපි මේ පුංචි කාලේ පාඩම් කරනකොට අපි හිතුවා මේවා වැඩක් නෑ නේද කියලා. හැබැයි අද අපේ ජීවිතේට ඉතා විශාල වශයෙන් බලපාන ඒ වගේම මේ ජීවිතය අවබෝධ කරගන්න, ලෝකය අවබෝධ කරගන්න මහත් ප්‍රයෝජනවත් ගාථා ගොඩක් ඒකේ තිබුණා. අපි මේ එකක් ගත්තේ. ඒ නිසා අපි සංවර්ධනය ගැන හිතන්න ඉස්සෙල්ලා අපි මේ දැන් ජීවත් වෙන ලෝකයේ මිනිසුන් දිහා බැලුවාම අපිට අහන්න තියෙන ප්‍රශ්න දෙකක් තියෙනවා. ඔබ ඇත්තටම නිරෝගීද? ඔබ ඇත්තටම සතුටින්ද ඉන්නේ කියලා. ආරෝග්‍ය පරමාලාභ කියලා කියන්නේ අද මිනිස්සු හිතන්නේ ලාභය කියන්නේ මොකද්ද? ලාභය කියලා කියන්නේ ආරෝග්‍ය නැතුව, ඒ කියන්නේ නිරෝගී නැතුව කමක් නැහැ. කීයක් හරි හම්බ කරලා ලාභයක් තියෙනවා නම් ඒක තමයි පරම ලාභය කියලා හිතන්නේ. හැබැයි බුදුන් වහන්සේ දේශනා කරේ නිරෝගීකම තමයි පරම ලාභය කියලා. ඒ වගේම ධනය එකතු කරනකොට අපි ධනය ඉපයීම සඳහා සතුට කැප කරනවා. අපි අද සතුටින් නෙවෙයි ඉන්නේ. අපි අද මහා දීර්ඝ ගමනක් දුවනවා. මේ දුවන ගමනේදී අපිට ගොඩක් දේවල් අමතක වෙනවා. ඊළඟට කියනවා මේ විශ්වාසය පරම ඥාතිය කියලා. අපිට හොඳ බුද්ධිමත් නායකයෙක් පිළිබඳ විශ්වාසය තියන්න පුළුවන් නම්, අපිට හොඳ දහමක් පිළිබඳ විශ්වාසය තියන්න පුළුවන් නම්, අපිට හොඳ දැනුමක් තියෙනවායි කියලා විශ්වාස කරනවා නම් ඒ තමයි අපේ ඥාතිත්වය කියලා කියන්නේ. ඥාතිය කියලා කියන්නේ අපිට ආදරය කරන, අපි රැක බලා ගන්න, අපිට දුකේදී පිහිට වෙන ඒ වගේම දෙයක් තමයි එතන තියෙන. Tamanට තමන්ගේ ශක්තිය පිළිබඳව යම් විශ්වාසයක් තියෙන්න ඕන. අපිට අහන ප්‍රශ්නේ රෝගී නම් ඒ මොනවා නිසාද? ඒ හේතුව මොකද්ද කියලා බලන්න ඕන. අපි නොසතුටින් නම්, අපේ ජීවිතයේ සතුටක් නැත්නම් ඒකට මොකද්ද හේතුව කියලා බලන්න ඕන. මෙහෙම බලනකොට මට මතක් වෙන්නේ අපේ රටේ හොඳ ශිෂ්ටාචාරයක් තිබුණානේ. අපි කියන ජල ශිෂ්ටාචාරය කියලා. මේ ශිෂ්ටාචාරයත් එක්කම තිබුණානේ ජල සංස්කෘතියක්. මේ සංස්කෘතියේ තිබුණු බොහෝ දේවල් ඉහළ ඉඳලා පහළට අපිට ප්‍රගුණ කරන්න පුළුවන් නම්, අවබෝධ කරගන්න පුළුවන් නම් අපිට ඉදිරිය එතරම්ම අපැහැදිලි නැති වෙයි කියලා මට හිතෙනවා. අපේ ගම්වල තිබුණා ඔය අපි කියන දේවල් හැම එකක්ම ඒගොල්ලෝ නීතිගත කරගෙන ගමේ නීති වශයෙන් තියාගෙන හිටියා. ස්වයං නීති පද්ධතියක් තිබුණා. අද ඒක නැහැ. මේ ස්වයං නීති පද්ධතිය තුළ අපි දකිනවා ඔය සියලුම දේට පිළිතුරු. ඒ ස්වයං නීති පද්ධතිය අද ක්‍රියාත්මක වුණා නම් මේ ගම්වල ඔය කියන රෝග, ඔය කියන නොසතුට නැති වෙයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. අපි බලමුද ඉස්සෙල්ලා මෙන්න මේ ස්වයං නීති පද්ධතිය කියන්නේ මොකක්ද කියලා. එකක් තමයි දියපත්තායන් තහංචිය. මේ අනුරාධපුරයේ මේ රජරට වන්නිකරේ තියෙනවා මේවා. දියපත්තායන් තහංචි කියලා කියන්නේ අපිට ජලය හිග වුණාම අපි යම් තහංචි දානවා. යම් නීති වලට එකඟ වෙනවා, කීකරු වෙනවා. ඒ නිසා ජලය කියන එක අපිට ගැටලුවක් නොවන විදිහට ඒ වෙලාවේදී පාවිච්චි කරන එක තමයි දියපත්තායන් තහංචි කියලා කියන්නේ. නියම කන්නට ගොවිතැන්පත් කරන්න කියලා කියනවා. ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට අවදානමක් නැති ගොවිතැනකට යන්න ඕන. මේ කියන්නේ අපි අර සාමාන්‍යයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපි කියන මේ වෙලාවට වැඩ කරන්න පෙබරවාරි 15 වෙනිදා මේක කරන්න, මාර්තු 15 වෙනිදා මේක කරන්න, සැප්තැම්බර් මාසයේ මේකට යන්න කියලා කියනවට වඩා ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගේ මේ
නියම කන්නේ තෝරගන්නේ ඒ කාලවල. සැප්තැම්බර් මාසයේ මැද හරියට වෙනකොට අපි කියන බිනර කළුවෙන් වැස්ස එනවා කියලා. බිනර කළුවේ වැස්ස අඩු වුණොත් ඒගොල්ලෝ සන්තෝෂ වෙනවා. එහෙම වුණොත් අපිට හොඳ මහ කන්නයක් තියෙයි කියලා ඒගොල්ලෝ ගණන් හදලා කියනවා මේ කාලෙට මේ වැඩේ කරන්න කියලා. බිනර කළුවේ වැස්ස වැඩි වුණොත් මහ කන්නේට වතුර එච්චර නෑ වැස්සෙන්. වැව් පිරෙන්නේ නෑ වැස්සෙන්. එහෙම වුණොත් අපි කරන්නේ මොකද්ද කියන එක ඒගොල්ලෝ කාලසටහනක් හදනවා. අද අපිට ඒව නෑ. මේ බලන්න ගහකොළ සතා සීපාවා බින්කරේ වතුරයි ආයබෝවා. මොකද්ද මේ කියන්නේ? අපි දැන් පරිසරය ගැන කතා කරුවානේ. මේ පරිසරය ගැන කතා කරනකොට පරිසරය මොනවද තියෙන්නේ? ගහකොළ සතා සීපාවා ගැන ආදරයක් නැත්තම් පරිසරයේ ඒ අය නැත්තම් බින්කරේ වතුරක් නැත්තම් අපේ ආයු ක්‍රමෙන් හීන වෙනවයි කියන එක තමයි කියන්නේ. ගහකොළ සතා සීපාවා බින්කරේ වතුර ආරක්ෂා කරනවා නම් අපේ ආයු වර්ධනය වෙනවයි කියලා කියන්නේ. අපිට විධාන තියෙනවා. මේ විධාන වලට අපි හදාගත්ත විධාන වලට අපි එකඟ වෙනවා. ඒ වගේම අද මාතෘකාව තමයි ආකහේ වැහි කැටෙන් වැව් වමන පුරෝපං. ඒගොල්ලෝ එදත් කිව්වනේ. මේ අවුරුදු 10 ගානකට ඉස්සෙල්ලා කියපු ඒවා. ඉතින් මේවා අපිට කරන්න පුළුවන් නම් අපි ඇත්තටම හොඳ ගොවි ප්‍රජාවක් එක්ක අපිට වැඩ කරන්න පුළුවන්. අපේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්. තවත් එකක් තමයි හිතේ ස්පාසුවට දම්පින් කරන්නට පැටිපස්පරාණේ හදාපම් වඩාපම්. පැටිපස්පරාණේ හදාපම් වඩාපම්. මොකද්ද මේ පැටිපස්පරාණේ කියන්නේ? පැටියෝ පස් දෙනෙක්ගේ පරාණේ. මොනවාද මේ පැටියෝ පස් දෙනා කවුද? ඒවා දිහා බැලුවාම අපේ හිත හැදෙනවා. අපේ හිතේ තියෙන ප්‍රශ්න නැතුව යනවා. මේ පැටියෝ පහ අපේ වටේ ඉන්න අය. මේ අය දිහා බැලුවාම මේ අයගේ එක එක විදිහට සැරිසරන හැටි, ක්‍රියාත්මක වෙන හැටි, හුරතල් වෙන හැටි දැක්කහම අපිට ප්‍රශ්න අමතක වෙනවා. අපේ මනස හරියනවා. හොඳ මනසකින් තමයි අපි හැම දෙයකටම මුහුණ දෙන්න ඕන. මනස හරි පුදුම එකක්. හරියට ක්‍රියාත්මක වුණේ නැත්නම් අපේ සියලුම දේවල් පරාජයටපත් වෙනවා. මේ බලන්න එකතු පාදා නොවි හරි හැමම් වැඩක් නොකරන් කියලා. මේ බොහොම හොඳ සිංහලෙන් කියන්නේ. අපි එකතු වෙන්න ඕන. අපි කණ්ඩායමක් වෙන්න ඕන. අපි මෙතන ඉන්න එක කණ්ඩායම එක ස්ථාවරයක ඉන්න ඕන. ඒ කාලේ එහෙමයි ගම්වල අපි ගම්වල හැදුන මිනිස්සු. ගම්වල පළු කඩන්න යන්නේ එකට. පැණි කඩන්න යන්නේ එකට. මොර කඩන්න යන්නේ එකට. හේන් කරන්න යන්නේ එකට. කුඹුරු කරන්න එකට. ඒ එකතුව තියෙන්න ඕනේ. ඒ සමගිය තියෙන්න. ඒ ශක්තිමත් බව තියෙන්න. අද මේ වෙනකොට දන්නවා ගොවි සංවිධාන පවතිනවා. ගොවි සංවිධාන ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා දන්නවා. ඒ අය කුමක් සඳහාද ඉන්නේ කියලා දන්නවා. ඒ අයගේ සමගිය කොහොමද කියලා අපි දන්නවා. ඒ தත්ත්වයෙන් වෙනස් වෙන්න කියන්නේ ඒගොල්ලන්. එකතු පාදාන වී හරියමම් වැඩක් නොකරන. අපිට හැමදාම එක වගේ ගොවිතැන් හරියන්නේ නැහැ. අපිට හැමදාම අස්වැන්න ඒ වගේම ලැබෙන්නේ නැහැ හැමදාම. සමහර කාලෙට ගම් වතුර හැදෙනවා වැස්ස වැඩි. සමහර කාලවලට වැස්ස අඩුයි. සාගතයක් එනවා දරුණු නියං කාලේ එනවා. අපිට හැමදාම නැහැ. නිසා තියෙන දවසේ අපි පීකුරහන් සම්බාරේ අටුකොටු පුරුවන් රාලේ අපිට ආහාර සුරක්ෂිතතාවයට ඉතාමත්ම වැදගත් වෙනවා. මේ බලන්න මේ ගමේ තියෙන මේ නීතිවල නේද තියෙන්නේ ජලය සුරක්ෂිතතාවය, ආහාර සුරක්ෂිතතාවය, පරිසරයට ආදරය කරන්න කියන්නේ. මේ හැම එකක්ම තියෙනවා. අපි කොහොමද ජලය එකතු කරගන්නේ? අපි දන්නවා හැමදාම එක විදිහට වැස්ස වහින්නේ නැහැ. දැන් මේ වෙනකොට අපි ඇත්තටම අපි මොනවා කතා කරුවත් මේ ලංකාවේ අපි දන්නවා ගංගා ද්‍රෝණි 103ක් තියෙනවා. මේ ගංගා ද්‍රෝණි 103න් ගංගා ද්‍රෝණි 16ක් විතර තමයි ප්‍රමුඛත්වයේ ලෙස සලකන්න පුළුවන්. අපේ රටේ සාමාන්‍ය වර්ෂාපතනය ගත්තොත් ඒක අපි හිතුවොත් මිලිමීටර් 2000ක් විතර කියලා. අපි දන්නවා අපේ මුළු ඉඩම් ප්‍රමාණය භූමි ප්‍රමාණය ලංකාවේ තියෙන හෙක්ටයාර් මිලියන 6.54ක්. නිකම් වැඩි කරන්න ඔය කොලයක් කරගෙන ඔය මිලිමීටර් 200 2000 වැඩි කරන්න හෙක්ටයාර් මිලියන 6.54න් අපිට ජලය වර්ෂයකට එනවා ඝන මීටර බිලියන 131ක්. ඝන මීටර බිලියන 131ක් අපිට වාර්ෂිකව හම්බ වෙන රටක අපි ඉන්නේ. අපිට කොහෙන්ද ජල හිගයක්? අපිට ජල හිගයක් තියෙන විදිහක් නැහැ. හැබැයි මතක තියාගන්න
ඔය කියන ඝන මීටර බිලියන 131කින් 50%කට වැඩි මුදට යනවා. ඔය කියන ජල ශිෂ්ටාචාරයේ තියෙන ලංකාවේ අද මේ මොහොත වෙනකොටත් ඔය ඝන මීටර බිලියන 131කින් 50%කට වැඩි යන්නේ මුදට. ඒ නිසා අපි කොයිතරම් දුරට මේ ජලය ආරක්ෂා කරගන්න ජලය හරියට ක්‍රියාත්මක වෙන විදිහට හොඳ කාර්යක්ෂමතාවයක් ජල ඵලදායීත්වයක් ඇති කරගන්න ඕනේ කියන එක අපිට තියෙන අභියෝගයක්. ඊළඟට කියනවා අපි මේ ශ්‍රී ලාංකිකයෝ කවදාවත් තව කෙනෙකුට අතපෑවේ නැති අය. එයා හැර ස්වෛරී ජාතියක්. ස්වයං පෝෂිත වූ ජාතියක්. තව කෙනෙකුට ගැත්තෙක් උනේ නැහැ. ඒගොල්ලෝ කියනවා ඒක එක වාක්‍යයකින්. තෙල් පැණි නැත්තම් කැවුම්ද පඤ්ඤා. තෙල් පැණි තියනවා නම් කැවුම් හදන්න පුළුවන් නේ. ඒ නිසා අපිට නියංගයක් ආවයි කියලා ගම්වතුරක් ආවයි කියලා සුළුසුණුකක් ආවයි කියලා වසංගතයක් ආවයි කියලා අපි තව කෙනෙකුට ගිහිල්ලා වැඳ වැටෙන්න ඕනේ නැහැ. හිඟා කන්න ඕනේ නැහැ රටින් රට ගිහිල්ලා. අපි එහෙම ජාතියක්. අපි මේ ජාතිය එහෙම උනේ කොහොමද කියන එක හරියට දන්නවනම් අපිට පුළුවන් ආපහු ඒ තත්ත්වයට යන්න. අපිට ඒ දැනුම තිබුණා. ඒ දැනුම අපිට ක්‍රමයෙන් ෂේ වෙලා ගියා. ඒ දැනුම හැමදාම තියාගන්න කියලා ඒගොල්ලෝ හිතාගෙන හිටියේ. හැමදාම පරම්පරාවෙන් පරම්පරාවට ඒ දැනුම ගෙනියන්නේ. ඒකයි කියන්නේ කෙම්පහන් දැනගන්න සනුහරේ රැග්ගන් කියලා. අපේ ජාතිය ඒ ආකාරයෙන්ම තියාගන්න නම් කෙම්පහන් දැනගන්න කියලා කියන්නේ දැනුම හැමදාම තියාගන්න කියලා. අද මේ වෙනකොට අර කියපු දේවල් බැලුවොත් එහෙම පිළිකා, හෘද රෝග, දියවැඩියාව, බග්ගඩු අමාරු, ඒ වගේම තව අලුත් එකක් එකතු වෙනවා ඒකට වඳභාවය. ඒ නිසා ජාතියක් වශයෙන් අපිට ජීවත් වෙන්නට ඉදිරියට ඉතුරු වෙන්නේ නැති වෙයි. ওই වඳභාවය හරියට පැතිරිලා ගියොත් එහෙම. අවසාන වශයෙන් ඒගොල්ලෝ කියනවා 10 වෙනි එක අපිට හොඳ මනසක් තියෙන්න ඕන. සහනශීලී මනසක් තියෙන්න ඕන. අපි ඒ නිසා සතුටින් ජීවත් වෙන්න ඕන. ඕන්ට වැඩි දුක් කරදර කම්කටොළු තියාගන්න එපා. හොඳට කවියක් සින්දුවක් කියලා ඉන්න ඕනේ. එහෙම තමයි ගමේ අය හිටියේ. නෙළුම් කවි කිව්වා, පැල් කවි කිව්වා නේද? කරත්ත කවි කිව්වා. හැම වෙලාවෙම කවියක් කියලා පටන් ගන්න. එහෙම ජීවිතයක් තිබුණු ගැමියෝ අද ඉන්න තත්ත්වය ඉතාමත්ම අවාසනාවන්තයි. අපි ඒ අයට උදව් කරන්න ඕනේ ඒ නිසා. ඒ නිසා අපි පටන් ගමු අපේ මේ කටයුත්ත මෙතන. ආකහේ වෙහි කැටෙන් වැව් අමනු පුරූපම්. අපට තිබුණු ශිෂ්ටාචාරය අපට තිබුණු සංස්කෘතිය අති ප්‍රබලයි මේ ලෝකයේ තිබුණට වැඩිය. ඒක කොයිතරම් දුරට මහා දැවැන්ත සැලසුමක් තිබුණා ජලය පිළිබඳව ලංකාවේ. ඒ සැලසුම ගංගා ද්‍රෝණි මට්ටමේ ඉඳලා අන්තර් ගංගා ද්‍රෝණි මට්ටම, ඒ වගේම අන්තර් ජලාශ මට්ටම, ඒ වගේම වැව් එල්ලංගා මට්ටම, ග්‍රාමීය මට්ටම, ක්ෂේත්‍ර මට්ටම දක්වාම ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ මහා සැලසුම තේරුම් ගත්තේ නැත්නම් අපි හදිස්සියේ ගිහිල්ලා වැවක් හදන්න බෑ. මම ඒකයි හැමතැනම ගිහිල්ලා කියන්නේ. වැව් හදන්න හදිස්සියේ පනින්න එපා. මෙතන සැලසුමක් තියෙනවා. ඒ සැලසුම ක්‍රියාත්මක කරන්න උත්සාහ ගන්න. මේ සැලසුම ලංකාවේ තිබුණා බොහෝ ඉස්සර රාජධානි 10ක්. මේ රාජධානි 10 තිබුණේ මේ විදිහට. කේවේසස්ත, කවස්තලාභ, රකුන්ගිරි, නීලගිරි, චාලක, උපුල්ලන්ගිරි, ධූමකාදීර, ඉන්ද්‍ර, මහගිරි සහ අග්නි කියලා. මේ රාජධානි 10ක් මේ එක තැනකට එකතු වෙලා මොනවද ඒ කරලා තියෙන්නේ? අපි නම් ඔහොම නෙවෙයි කරන්නේ. අපි කරන්නේ මේ තියෙන පළාත් වලට බෙදලා, දිස්ත්‍රික්ක වලට බෙදලා ඒ වගේ තමයි පාලනය කරන්නේ. මේ තියෙන්නේ ඔය රාජධානි 10 ස්ථානගත කරලා තියෙන හැටි. ඒවා ස්ථානගත කරලා තියෙන්නේ අපේ අර ගංගා ද්‍රෝණි මූලික කරගෙන. ඒ නිසා මේගොල්ලන්ට මහා සැලැස්මක් තිබුණා. ගංගා ද්‍රෝණි මූලික කරගත්ත රාජධානි තියෙන රාජ්‍ය පාලකයන් හිටිය පාලනය කරපු මේ රට තමයි මුල්ම රට ලෝකේ ගංගා ද්‍රෝණි වශයෙන් බෙදාගත්ත පාලන ක්‍රමයක් තිබුණා. මේ තියෙන්නේ අන්තර් ගංගා ද්‍රෝණි මට්ටමේ. අපිට තියෙනවානේ ගංගා ද්‍රෝණි විවිධාකාර ඒවා. දුප්පත් ජලයෙන් දුප්පත් ඒවා තියෙනවා, ජලයෙන් පොසත් ඒවා තියෙනවා නේද? සමහර ඒ වගේ වේලිලා යනවා ඉක්මනට වතුර නැහැ. මේගොල්ලෝ මොකද්ද කරේ ඊළඟට? අර ස්වභාවයෙන් තිබුණු අසාධාරණය සාධාරණීකරණය කරන්නට ඒගොල්ලෝ එක ගංගා ද්‍රෝණියකින් තව ගංගා ද්‍රෝණියකට වතුර යවුවා. ඒ යවුවේ යෝධැලවල් මාර්ගයෙන්. අපි දකින යෝධැල මොකද්ද? අපි දකින්නේ අර කලාවැවේ ඉඳලා තිසාවට යන යෝධැල විතරයි. හැබැයි යෝධැලවල් තිබුණ හැමතැනම. මේ තියෙන්නේ යෝධැලවල්. දඹුලෝයේ ඉඳලා මල්ලතෝයට යෝධැලක් තිබුණා. මල්ලතෝයේ ඉඳලා කනදරාවට යෝධැලක් තිබුණා.
මේ දඹුලෝය කලාවයට සම්බන්ධ වෙන දඹුලෝය පෝසත් නිසා ජලයෙන් ඔවුන් වැඩිපුර ජලයේ තියෙන ඒවා මල්වත්තුවේට දාලා මල්වත්තුවෙන් කනදරාවට යවුවා. ඒක තමයි ඒගොල්ලන්ගේ මහා සැලසුමේ කොටසක්. එතනින් නැවතුනේ නැහැ. මේ තියෙන්නේ වැවෙන් වැවට ජලාශයෙන් ජලාශයට වතුර දුන්න. සමහර ජලාශ වලට වතුර ටිකයි එන්නේ. සමහර ඒවට ගොඩක් එනවා. අර ගොඩක් එන ඒ වගේ අඩුවෙන් තියෙන ඒවට වතුර දෙනවා. හොඳම උදාහරණය මම කියන්නම් මන්නාරමේ තියෙන යෝධ වැව. යෝධ වැවට වතුර එන්න එච්චර ලොකු ජලාධාර ප්‍රදේශයක් නැහැ. වර්ග කිලෝමීටර් 42යි තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ මොකද කරේ? මල්වත්තුවෙන් ටෙක්කම් මැනිකට් එක හරහා ඇලක් හැදුවා යෝධ වැවට වතුර දෙන්න. ඒක ඉතින් ලොකු ඉතිහාසයක්. ඒක කියන්නේ ගොඩක් වෙලා යනවා. ඒක ඇත්තටම හැදුවේ වැවක් හදන්න ඕන තැනක නෙවෙයි යෝධ වැව හදලා තියෙන්නේ. නමුත් හදන්න ඕන වුණා ඊට යටින් තියෙන වැව 162කට වතුර දෙන්න. ඒකට ආහාර සපයන්න. අර අල්ලිරාණි වරායෙන් ඇතුළට එන නාවිකයන්ට ආහාර සපයන්න ඒගොල්ලන්ට එතන ආහාර නිෂ්පාදනය කරන්න උනා. ඒ වගේ විවිධ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගිහිල්ලා අපිට හොඳ ජල ශිෂ්ටාචාරයක් මතු වුණා විකාශනය වුණා. ලෝකයේ ශිෂ්ටාචාරය ඇති වුණ හැටි ඔබතුමන්ලා ඔබතුමියන්ලා හොඳට දන්නවා. ඒවා කොහොමද ගංගා නිම්නවල තිබුණේ? ඒ ගංගා නිම්න මේ අපේ ඒවා වගේ නෙවෙයි කිලෝමීටර ගාණක් පළලයි. අපේ එහෙම නෑනේ. අපේ තියෙන්නේ වියලි කාලට වියලෙන ගංගා තියෙන්නේ. මේ ගංගා ද්‍රෝණිවල තිබුණු ජලහිගයට මුහුණ දීමේ ප්‍රතිඵලය තමයි අපේ මේ ජල ශිෂ්ටාචාරී විකාශනය. අපේ ශිෂ්ටාචාරී විකාශනය එහෙමයි වුණේ. මේ බලන්න මේ යෝධැල මේක තමයි තිසා වැවට යන යෝධැල. අපි මේක පස්සේ වෙනස් කරා 70 ගණන් වල මොකද මේ ඇයි මේ තරම් මේ රවුමට යන්නේ කියලා. ඇත්තට මේගොල්ලෝ රවුම් ගහලා තියෙන්නේ ඊටාම අඩු අනුක්‍රමණයකින් අර වැව් වලටත් වතුර දීගෙන උඩින් තියෙන වතුරත් එකතු කරගෙන උඩට වතුර දෙන මහා විස්මයජනක යෝධැලක්. මේක ඇත්තටම නම් අපේ ලංකාවේ තියෙන එක්තරා උරුමයක් වශයෙන් අපිට ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. පසු කාලයක දැන් මේ බලන්න මේක මේ ඒ කාලේ සිටියම් තිබුණේ නැහැ, චන්ද්‍රිකා ඡායාරූප තිබුණේ නැහැ, විශේෂ උපකරණ තිබුණේ නැහැ. ඒත් සමොච්ච රේඛාවට සමාන්තරව ගත් යෝධැලක්. මේ දැනුම ගැන අවබෝධයක් නැහැ ඇත්තටම මටත්. මේ කොහොමද මේ දැනුම මේගොල්ලන්ට ආවේ කියලා. හැබැයි පසු කාලෙක 1970 ගණන් වල මේක අපරූපණය කෙරුවා. එහෙම කරලා කෙටි කරලා මහවැලි මහ වැඩස්ථාන යටතේ යෝධැලක් හැදුවා. දැන් අර යටට තිබුණු වතුර යන්නෙත් නැහැ. උඩට දීපු එල්ලංගා පද්ධති වලට වතුරත් නැහැ. සියලුම වැව් ටික ඔක්කොම රොන් මඩ වලින් පිරුණා. මේ පිළිබඳව දන්නවා ඇති මං හිතන්නේ මේ පැත්තේ කරක් ගහපු ඔක්කොම දැන් අද ලොකු විනාශයකට පත් වෙලා තියෙනවා. මේ තියෙන්නේ හොඳ ලස්සන වගුවක්. මේ වගුවේ තියෙන්නේ මහ විශාල ගංගා ද්‍රෝණි කීපයක් ගැන තියෙනවා. ඒ වගේ මේකේ ද්‍රෝණීය වර්ග කිලෝමීටර ගාන තියෙනවා. ගංගාවේ දිග තියෙනවා. වර්ෂාපතනය කොච්චරද කියලා තියෙනවා. මුහුදට ඝන මීටර මිලියන කොච්චර යනවද වර්ෂයකට කියලා තියෙනවා. අවසාන සිරස් තීරුවේ තියෙන්නේ මුහුදට යන ප්‍රතිශතය. සමහර ගංගා තියෙනවා මේ ගින් ගඟ, කැලණි ගඟ බලන්න ටිකක් කියවන්න පුළුවන් නේද? කළු ගඟ 60%ක් 70ක් මුහුදට යනවා. මෙච්චර විස්මයජනක දේවල් කරපු ඉතිහාසයක් තියෙන ලාංකිකයෝ අද ජල කළමනාකරණය කරන හැටි. මට කියන්න ඕනේ ඒක නෙවෙයි, ඒකේ අනිත් පැත්ත. යාං ඔය, කලාවය, මල්වතුවේ, දැදුරුවේ බලන්න කොහොමද යන්නේ කියලා. ඒ වගේ 10%ටත් 20%ටත් අතරේ ප්‍රමාණයක් තමයි මුහුදට යන්නේ. ලොකු විනාශයක් නැහැනේ. මේක තමයි අපේ ජල ශිෂ්ටාචාරය කියන්නේ. මේක ඇති වුණේ කොහොමද? අපි ඉක්මනට හොයාගෙන යන් කොහොමද යන්නේ කියලා. මේ තියෙන්නේ දැදුරුවේ ගංගා ද්‍රෝණිය තුන මහව 4ක් ග්‍රාමීය 2408ක් අමුණු තියෙන 360ක් වැව් එල්ලංගා කියන වර්ගයේ තියෙනවා 129ක් 34යි යන්නේ. මේ තියෙන්නේ කලාවය 13%යි එළියට යන්නේ. එල්ලංගා පද්ධතිය තියෙන 85ක්. මල්වතුවේ එල්ලංගා පද්ධතිය 189ක් තියෙන 12යි යන්නේ. යාං ඔය තියෙන වැව් එල්ලංගා 80ක් 19 එළියට යන්නේ. කැලණි ගඟ වැව් එල්ලංගාවත් ජලාශවත් ගොඩක් අඩුයි. 62ක් මුහුදට යනවා. මේ විදිහට බලන්න මේ හැම එකෙම තියෙනවා 62ක් ගෙන් ගඟේ
වැව් එල්ලංගා නැහැ, වැව් නැහැ. ග්‍රාමීය අමුණු විතරයි තියෙන්නේ මෙතන. කළු ගඟේ 77ක්. වලවේ ගඟේ ආපහු වැව් එල්ලංගා 47ක් තියෙනවා. 22යි යන්නේ මී ඔය 16යි. මී ඔය යාන් ඔය මල්ලත් ඔය වගේ දේවල් අපි විශේෂයෙන්ම සලකනවා. මොකද මේ වැව්ගම් පුබුද්දුවෙන් මේ ගංගා ද්‍රෝණි තුන තමයි සලකලා තියෙන්නේ ඒගොල්ලන්ගේ සංවර්ධන කටයුතු සඳහා. වැව් එල්ලංගාවක් කියන්නේ මොකක්ද කියන එක අපි දන්නවා. අපි නොදන්නවනේ අපි දන්නවා. සමහර අය දන්නේ නැහැ. සමහර අය මේකට එක එක වචන කියනවා. එල්ලෙන ගංගා කියලා කියපු කෙනෙක් හිටියා. වැව් එල්ලංගා කියන වචනේ පස්සේ ආපු එකක් එතෙන්ද. හැබැයි මේවා මේ වැව් පුකුරු. මේ පුකුරු සංවිධානාත්මක වුණු වැව් පුකුරු. මෙන්න මේක සංවිධානය වුණේ කොහොමද කියලා අපි ඉගෙන ගන්න ඕන. එහෙම නැත්තම් අපිට බෑ මේ වැව් එල්ලංගා කියන එක එහෙම නැත්තම් වැව් පුකුරු කියන එක ගැන මේ සංවිධානය ගැන අපි හරියට දන්නේ නැත්තම් අපිට බෑ මේවා සංවර්ධනය කරන්න නියම ප්‍රවේශයක් නැතුව. මේ තියෙන්නේ කල්ලංචිය වැව කෙළවරේ තියෙන්නේ. මෙතන තියෙන එල්ලංගා පද්ධති තුනක් වැව් 65ක් තියෙනවා. කෑඳෑව, කපරිග්ගම, බණ්ඩාරත්නල එල්ලංගා තුන. මේ එල්ලංගා තුනේ වැව් ජලය පිටත් වෙන්නේ මේ විදිහට. මේ නිසා අපි එල්ලංගා පද්ධති කියලා කියන්නේ මෙන්න මේවට. ඊටාම සරලව. මහා විශාල දෙයක් නෑ මෙතන කතා කරන්න. එල්ලංගා පද්ධති කියන්නේ ඒවට මේ වගේ එල්ලංගා පද්ධති තියෙන තැන්වල. මේ තියෙන්නේ තිරප්පනේ සහ උලගල්ල එල්ලංගා සහ මහා කණුමුල තියෙන එල්ලංගා පද්ධති තුන එකට. ඒ වගේම තව තියෙන මේ පළුගස් වැව පැත්තේ හොරවිල වැවට බහින එල්ලංගා පද්ධති දෙකක් තියෙනවා. පළුගස්සව එල්ලංගා පද්ධතියයි උඩ කඩවල එල්ලංගා පද්ධතියයි. මේ එල්ලංගා පද්ධති ගැන ලංකාවේ තියෙන සිතියම වැළුවොත් ඔය නිල් පාටට තියෙන එල්ලංගා පද්ධති තියෙන කොටස. මෙහා පැත්තේ තියෙන්නේ අපි වැව්ගම් පුබුදුවේ භාවිතා කරන ගංගා ද්‍රෝණි තුන. ඒ තුන එහා පැත්තට ගත්තොත් එහෙම පෙන්නනවා වැඩියම එල්ලංගා පද්ධති තියෙන හරියෙන් තමයි මේක අරන් තියෙන්නේ. අද මේ එල්ලංගා පද්ධති හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හේතුව අපි හරියට දන්නේ නැති හින්දා. සමහර ඔය වැව් ගොඩ වෙලා වතුර එකතු වෙන්නේ නැහැ. වැස්ස වැඩි කාලට ඒවා ඔක්කොම පිටාර යනවා. වැස්ස අඩු කාලට ඒවා වේලිලා යනවා. ඒ නිසා අපිට නියඟයක් තියෙනවා. අපිට ගොවිතැන් කරන්න වතුර නැහැ. මෙන්න මේ අභියෝගයට මූණ දීම තමයි වාරි සෞභාග්‍ය වැඩසටහනේ මූලික අරමුණ. මේ තියෙන්නේ ලංකාවේ ওই එල්ලංගා පද්ධති තියෙන හැටියට අපි කලාප තුනකට බෙදුවා. පසු කාලයක උතුරු කලාපය, වයඹ කලාපය සහ රුහුණු කලාපය කියලා. මේ තියෙන ඒවා. අනිත් තැන්වල තියෙන එල්ලංගා පද්ධති හුදකලාව තියෙන කොටස් තියෙනවා ඇරෙන්න ලොකු කලාප නෙවෙයි. එනිසා අපි කලාප වශයෙන් සංවර්ධනය කරනවා නම් අපි සංවර්ධනය කරන්න ඕන වයඹ කලාපයයි, උතුරු කලාපයයි, රුහුණු කලාපයයි. අපි දැන් අත ගහලා තියෙන්නේ උතුරු කලාපය සහ වයඹ කලාපයට. අපි පහුගිය දවස්වල විශාල වෑයමක් කෙරුවා අපේ සංස්කෘතික වශයෙන් ගෝලීය සංස්කෘතික උරුමයන් ගැන කතා කරපු අපිට හැමතැනම අපිට තියෙන සංස්කෘතික උරුමයන්. මේ උරුමයන් ගැන ප්‍රකාශයට පත් කරලා තියෙන අපි හුඟක් තැන්වල. හැබැයි ගෝලීය වශයෙන් වැදගත් වෙන කෘෂිකාර්මික උරුමයන් අපේ තිබුණේ නැහැ. එහෙම ප්‍රකාශයට පත් කරලා තිබුණේ නැහැ. ඒ වෙනකොට ලෝකයේ විවිධ තැන්වලින් කෘෂිකාර්මික උරුමයන් තිබුණා. අපි උත්සාහ ගත්තා අපේ රටේ කෘෂිකාර්මික වශයෙන් වැදගත් වෙන උරුමයක් ප්‍රකාශයට පත් කරගන්න පුළුවන්ද කියලා. අපි හැමතැනම ගියා. තේ වතු තියෙනවා නේද? ගේ වතු තියෙනවා උඩ රට. ඒ පැත්තේ හෙල්මලු ගොවිතැන් කරන ක්‍රම තියෙනවා. වියලි කලාපයේ වැව් පද්ධති තියෙනවා. අවසානයේදී අපි ඇවිල්ලා නැවතුනේ වියලි කලාපයේ ওই වැව් පොකුරු වල. මේ වැව් පොකුරු වලට ඇවිදගෙන යනකොට අපි දැක්කා විශාල සම්පත්, විශාල ධන නිධාන මේකේ හැඟවිලා තියෙනවා. මේ සම්ප්‍රදායික ගොවිතැන් ක්‍රමයේ තුල, සම්ප්‍රදායික ජීවන පැවැත්ම තුල ඒ කාලේ තිබුණු දේවල් මේ වගේ තාමත් තියෙනවා. මේ හැම එකක්ම ඊටාම හේතු සාධක විදිහට විස්තර කරන්න පුළුවන්, විද්‍යාත්මකව විස්තර කරන්න පුළුවන් ඒවා. අපි උදාහරණයක් ගත්තොත් මෙන්න මේ තියෙන සිංහල නගුල, තනි නගුල. මේ නගුල හරි වටිනා එකක්. මේකේ මේ තාක්ෂණික පැත්ත ගත්තොත් හරි පුදුමයි. මෙතන මං හිතන්නේ යාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානයේ අයත් ඉන්නවනේ. මේ නගුලේ තියෙන විශේෂත්වය මොකද්ද?
මේ නගුල හදලා තියෙන හැඩය තමයි මේක පහළට යනකොට මඩ ඉරාගෙන පහළට යනකොට පොඩි ආයාසයකින් මේක උස්සන්න පුළුවන්. ඒ නිසා මේකෙන් සීසෑම කරනකොට අඟල් 4ක් 6කට වැඩිය යට බිඳින්නේ නැහැ, හාරන්නේ නැහැ. අද මොකද වෙලා තියෙන්නේ? අඟල් 10යි 12යි අර නගුලෙන් හාරනකොට. මේක එහෙම වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඊට යටින් තියෙන මැටි කට්ටයක්. මේ මැටි කට්ටේ හින්දා මේ නගුලෙන් හාරනකොට මේ නගුලෙන් අපි සීසෑම කරනකොට අපිට තියෙන්නේ මඩ තියෙනවා අඟල් 4ක් 6ක් විතර යටට යටින් මැටි කට්ටයක් තියෙන මේක හොඳටම හොඳයි ඇති ගොයම හොඳින් වර්ධනය වෙන්න. ඊට වඩා හැරුණොත් වෙන්නේ මැටි කට්ටේ කැඩෙනවා අර තියෙන වතුර ඔක්කොම පහළට බහිනවා. ඒ සමගම අර පෝෂණ ගුණයෙන් තියෙන සියලුම දේවල් යටට යනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? අපිට පිටින් දාන්න වෙන පොර. පිටින් වැඩි වැඩියෙන් ජලය දාන්න වෙනවා. මේ විදිහට කැඩුණට පස්සේ අර වල් පැල හොඳින් වර්ධනය වෙනවා. වල් තෙල් ගහන්න ඕන. මට හිතෙනවා සමහර වෙලාවට අපි කුමන්ත්‍රණයකට වුණාද දන්නේ නැහැ කියලා. මේ හරිත විප්ලවයත් එක්ක. මේවා හොයාගෙන යනකොට අපි දැක්කා මෙතන තියෙන විශාල දෙයක්. මේ දේ අපි ලෝකයට පෙන්නමු. මේ අපිට තියෙන අනන්‍යතාවයක් පෙන්නමු. ලෝකේ පිළිගත් අවසානයේදී මේක ලංකාවට ආවේනික ලංකාවේ උරුමයකට හිමිකම් කියන තැනක් කියලා. අවුරුදු 3ක් විතර ගියා 2016 විතර තමයි පටන් ගත්තේ. 2018 අප්‍රේල් 19 වෙනිදා තමයි ප්‍රකාශයට පත් කරේ. අපි බොහොම සන්තෝෂයි කියන්නේ. අපේ එක්කෙනෙක් මෙතන ඉන්නවා මේ ෆොටෝ එකේ. ඒ කාලේ හිටපු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විජේරත්න මහත්මයා එයා තමයි ඒක ඒක ගන්න බාර ගන්න ගියේ. අද මේ වෙනකොට ලංකාවේ පළවෙනි ගෝලීය වශයෙන් වැදගත් කෘෂි කාර්මික උරුමය මේ එල්ලංගා පද්ධතිය. හැබැයි ඒක විතරයි දැනට අපිට තියෙන්නේ. ලෝකයේ 39 වෙනි උරුමය ලංකාවේ එල්ලංගා පද්ධතිය. ඒ නිසා තමයි අපි අද මේ වැව් එල්ලංගා පද්ධතිය ගැන මේ තරම් අවධානයෙන් මේ තරම් පරිස්සමෙන් මේක රැකගන්න උත්සාහ ගන්න. ඒ වගේම ඒකේ පැරණි තාක්ෂණික ක්‍රම සියලු දේම අපි අධ්‍යයනය කරන්න ඕන. එහි තියෙන තිරසාරත්වය අපි මනමින් අවබෝධ කරගන්න ඕන. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ වාරි සෞභාග්‍ය වැඩසටහන සාර්ථක කරගන්න. 1985 මහාචාර්ය මද්දුම් බණ්ඩාර විසින් මේකට හොඳ අර්ථකථනයක් කෙරුවා. මේ අර්ථකථනයේ තියෙන එක බලන්න. කෙටි කාලීන දියමන් වලින් එක්රස් කොට ගෙන යමින් භාවිතා වන්නා වූද වේලි කලාපීය භූරූපණේ ශුද්‍ර පෝෂක ප්‍රදේශ තුල සංවිධානය වූද එකිනෙකට බැඳුණු වැව්දාමයක් විදිහට තමයි මහාචාර්ය මද්දුම් බණ්ඩාර මහත්මයා මීට අවුරුදු 35කට විතර ඉස්සෙල්ලා අර්ථකථනය කරේ. මේ විදිහට සංවර්ධනය වෙනකොට අපේ අවබෝධය වැඩි වෙනකොට අපිට හිතුණා මේ 1985 අර්ථකථනය හරහා අපිට හැම දෙයක්ම හිතාගන්න බැරි වෙයි කරගන්න බැරි වෙයි කියලා. ඒ නිසා අපි මේ ඊටා මෑතකදී මේ අර්ථකථනය ටිකක් පුළුල් කෙරුවා මේ විදිහට. වැව් එල්ලංගා පද්ධතියක් යනු තිරසර පදනමක් මත මානවයාගේ මැදිහත් වීමෙන් ජලය, පස, වාතය සහ වෘක්ෂලතාදිය මගින් මානව ශාක සහ සත්ත්ව ප්‍රජාවන්ගේ මූලික අවශ්‍යතා සපුරමින් වේලි කලාපීය භූරූපණේ ශුද්‍ර පෝෂක ප්‍රදේශ තුල සංවිධානය වූ භූමි හා ජල සම්පත් වලින් හෙබි පාරිසරික පද්ධතියක් කියලා. අපිට අමතක කරන්න බෑ. දැන් ඉදිරියට අපි කරන්න ඕන වැව පුනරුත්ථාපනය කිරීම පමණක්ද? එහෙම නැත්නම් ඒ හා සම්බන්ධ ඒ හා බැඳුණු සියලුම ගොවි කටයුතු සහ පරිසර කටයුතු සියල්ල එකතුකට කළ යුතු සංවර්ධන ක්‍රියාදාමයක්ද කියලා. අපි අද කරන්න හදන්නේ මෙන්න මේ ප්‍රවේශය කොයි විදිහටද වෙන්න ඕන කියන එක. මේ රූපසතහන දැන් මම හිතන්නේ කාටත් කටපාඩම් එකක්. මේක අපි කතා කරන්නේ නැවත නැවත මතක් කරන්නේ මෙහි තියෙන වටිනාකම අපිට තේරුම් ගන්න ඕන හින්දා මේ රූපස්ථාන තියෙන කිසිම වැවක් ගම්මානයක් අද මේ වෙනකොට ලංකාවේ නැහැ. හැබැයි තැන් තැන්වල ශේෂ ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා ඒ ශේෂ එකතු කරලා හදපු මේ ගම නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ
යම් කාර්යභාරයක් අපිට තියෙනවා. ඒක ඇයි කියලා හිතාගන්නේ අපි මේ හැම දෙයක් ගැනම හරියට දැනගත්තොත් විතරයි. මේ තුල තියෙන කොටස් බලන්න පිටින් බාහිරින් කවුරු හරි ඇවිල්ලා බැලුවොත් අපේ ගමක වැවක් තියෙනකොට ඒගොල්ලෝ දකින්නේ වැස්සෙන් එකතුච්ච යම්කිසි ජල තටාකයක් විතරයි. ඒකෙන් ඊට පස්සේ කුඹුරු කරනවා. ඕකේ මොකද්ද තියෙන රහස, අභිරහස. මේ අය මේක කොහොමද තිරසර පද්ධතියක් බවට පත් කරගත්තේ? කොහොමද පරිසරය පවත්වා ගත්තේ? කොහොමද සතා සීපාවට අවශ්‍ය පරිසරය ඒගොල්ලන්ට ලබා දුන්නේ? ඒගොල්ලන්ට අවශ්‍ය ජලය, ඒගොල්ලන්ට අවශ්‍ය ආහාර කොහොමද ලබා දුන්නේ? මේවා ගැන හොයාගෙන යනකොට අපිට තේරෙනවා මේකේ තියෙන සියලුම උපාංග වල යම් සත්‍යයක් තියෙනවා. මෙන්න මේක තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. අපි උදාහරණ ගත්තොත් මෙතන තියෙනවා මේ තියෙන්නේ මේ වැව හැමදාම කොහොමද පූජනීය නිර්මල ජලය තියෙන මිනිස්සු 60 ගණන් වෙනකම් බීවි වැව වතුරනේ. කොහොමද ඒක ඒ විදිහට තියාගත්තේ කියන එක පැහැදිලි. පිටින් එන රොන් මඩ එකතු කරගන්න ගොඩවලක් තියෙන උඩින්. මේක මිනිස්සු හදපු එකක්. මේකේ සත්තා සිව්පාවා වතුර බීවි බව ඇත්ත. හැබැයි මේකේ රොන් මඩ එකතු වුණා. පෙරහනක් තිබුණා. ඔය ගොඩවලට යටින් පහලින් ටිකක් ගිල්ම ගහන හරියේ ගස් හැදෙන්නේ නැති හරියක් තියෙනවා. ඒ පෙරහනේ වතුර පෙරිලා යනවා. ඊට පස්සේ ගස් ගොම්මන තියෙනවා. ගස් ගොම්මන කියලා කියන්නේ දැන් අපි අලුතෙන් අපේ තාක්ෂණයේ තියෙනවානේ පුල් සප්ලයි ලෙවල්, හයි ෆ්ලඩ් ලෙවල් කියලා. ওই දෙක අතරේ වතුර කාලයකට නවතින තැනක් නෙවෙයි තියෙන්නේ ඔය තීරුව. ඕකේ අර පාවෙන බීජ ගිහිල්ලා රොන් අර මඩ ASCII තැම්පත් වුනහම ඒවා පැලවෙනවා. කුඹුක්, නබඩ, තිඹිරි සමහර තැන්වල මම දැක්ක කරුවලක් තියෙනවා. කෑලිය, එලිපත්තා, කල, බොකල මේ ගොඩක් ඒවා තියෙනවා. කරඳ සමහර තැන්වල කිව්ල තියෙනවා නම් දිවුල්, කීරිය මේ ගස් තියෙනවා. අපි නැවතත් ඒ ස්වභාවයෙන් හැදුනේවා දැන් අපි උත්සාහ ගන්නෙ අපි හදලා හරි මේක ප්‍රතිනිර්මාණය කරන්න. ඒ වගේම දෙපැත්තෙන් ඉස්සෙටි හදලා තිබුණ මිනිස්සු දැනුත් සමහර තැන්වල ශේෂ දකින්න ඊටාම කලාතුරකින්. මේ වගේ කරන්න පිටින් එන මඩ කෙලින්ම වැවටෙන එක වළක්වලා රවුමේ යවනවා. ඒ අතරේ මඩ තැම්පත් වෙලා හොඳ වතුර ටික යනවා. ඉතින් මේ මිනිස්සු මේ වැව ගැන හිතුවේ කොහොමද? මේ වැව පූජනීයත්වයෙන් සලකපු එකක්. වැව නැත්තම් ගමක් නැහැ. ඒ වගේම මේකේ සියලුම ආකාර වලින් ආරක්ෂා කරලා වැවේ අපිට බීමට සුදුසු තරම් පිරිසිදු ජලය එකතු කරගත්තා. අද මම දකිනවා එක වැවක්වත් නැහැ පිරිසිදු ජලයේ තියෙන. ඒ වගේම යට බලන්න යට තියෙනවා බැව් බැම්මයි කුඹුරයි අතරේ තියෙනවා රිසර්වේෂන් එකක්. ඒකට කියන්නේ කට්ටකාඩුව කියලා. මේ කට්ටකාඩුවෙන් එන අර යකඩ මල සහිත වතුර, ලවණ වැඩි වතුර මේ වෙලට එන එක නැවැත්තුවා. ඒවා වැඩි වතුර කාලෙට කිවුල් ඇල දිගේ පහළට දැම්මා. ඒ නිසා වෙලට කිවුල ගැහුවේ නැහැ. ඒ වගේම එහා පැත්තේ ලන්ද තිබුණා. ලන්දේ තියෙන බොහෝ දේවල් වැහි කාලයට ගලාගෙන එනවා වෙලට. ගංගොඩ වටේට තිස්බඹේ කියලා තිබුණා කොටසක්. මේ තිස්බඹේ තියෙන්නේ අඹ, මී වගේ ගස් වර්ග. ඒ වගේම පොඩි පොඩි වලවල්, මඩ වලවල් තියෙන. ඒ වගේ මීහරක් ලගිනවා. මේ මීහරකුන්ගෙන් ගොඩක් දේවල් මෙහෙයක් වෙනවා. මීහරක් ඇත්තටම ගොවියාගේ හොඳම හිතමිතුරා. පටන් ගන්න කොටත් ඒගොල්ලෝ උදව් කරනවා. අවසාන වෙනකොටත් උදව් කරනවා. ඒ නිසා ළඟින්ම තියාගත්තා. හැබැයි ළඟින් තියාගත්තේ ඒ හින්දාම නෙවෙයි. මේ මීහරකුන්ට මැලේරියා මඳුරුව ආකර්ෂණය කරන මීහරකුන්ගේ ලේ වලට අනිත් තැන්වල ලේ වලට වැඩි, අපේ ලේ වලට වැඩි. මේක පරිශ්‍රණයකින් හොයාගත්ත එක 1990 ගණන්වල. ඒ වගේම ඔය මීහරක් තමයි මේ ගමට ඇතුල් වෙන යම්කිසි සතෙක් එනමයි කියන මුල් සංඥාව දෙන්නේ මීහරකා. ඒ නිසා මීහරකා තියාගෙන ඉන්නවා එතන. මේ වගේ ඉතා වැදගත් ප්‍රයෝජන ගොඩක් තියෙනවා මේ හැම එකකින්ම. ඒකයි ඒ කාලේ මිනිස්සු මේකට ඒ තරම් සැලකිල්ලෙන් පවත්වගෙන ගියේ ආරක්ෂා කරේ. අද මේ වෙනකොට මිනිස්සුන්ගේ අර මම මුලින්ම කියපු විදිහට ಗುಣධර්ම අමතක වෙලා
ඒ අයගේ තණ්හාව වැඩි වෙලා කිව්ල්ලල අස්සද්දන්න පටන් ගත්තා. ලියදී ඔක්කොම ගිහිල්ලා හැප්පුවා වැවේ බැම්මේ. ඒ නිසා දැන් කිව්ල ආපහු ගහලා තියෙන වෙලට මේක අපි නැති කරන්න ඕන. ඔය වැව හදනවයි කියන්නේ වාන හොරවුව හදනවා විතරක් නෙවෙයි. මේ ටික ආපහු ප්‍රතිෂ්ඨාපනය කරන්න ඕන. මේ කරනකොට අපි දකිනවා ඉතා වැදගත් දේවල් කීපයක්. එකක් තමයි සමහර සාක තියෙනවා. අනිවාර්යයෙන්ම මේක ප්‍රතිෂ්ඨාපනය කරන්න ඕන. එකක් තමයි කුඹු. මේ කුඹු ගස්වල තියෙන ස්වභාවය බලන්න. මේ මුල් ජාලයෙන් පුළුවන් ලවණ සහිත ජලය උරාගෙන පිරිසුදු ජලය ආපහු දෙන්න. ඒ කියන්නේ ජලය පෙරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මෙන්න මේවා තමයි ස්වභාවික පෙරණ. දැන් අපි ආරෝ කියලා පාවිච්චි කරන ඒවා තියෙනවානේ. ඒ වගේ මේක ඊට වඩා හොඳට ඒ වැඩේ කරනවා. එකම වැඩේ තියෙන්නේ අපි මේ ගස් අයින් කරා. මේ ගස් ආපහු ප්‍රතිස්ථාපනය කරන්න ඕන මොන ක්‍රමයකට හරි. ඒවා තමයි අපි කරන්න ඕනේ. මේ පරිසරය නැවත ප්‍රතිස්ථාපනය කරන්න කියන්නේ මේ හින්දා. ඒ වගේම තවත් එකක් තියෙනවා මම කියන්නම්. මේ තියෙන වැටකයා. වැටකයා හැදුවේ වැව් බැම්මේ පහළ. වැව් බැම්මේ යම්කිසි දුර්වලතාවයක් තියෙනවා නම් කඩාගෙන යන එකක් තියෙනවා එක නවත්තන්න මේ මුල් ගිහිල්ලා එතන බදා ගන්නවා. ඒ වගේම ලවණ හුඟක් ඒවා මේකටත් උරා ගන්නවා. ඒ වගේම කරඳ ගස් තිබුණා. මී ගස් තිබුණා. බොහෝ ගස් වලින් කරන දෙයක් තමයි ජල දූෂණය නැති කිරීම. කට්ටකාඩුව අස්සද්දන්න ගිහිල්ලා තමයි අපිට ගොඩක් දේවල් වුණේ. අද මේ වෙනකොට ගිහිල්ලා බලන්න ওই වැව්වල කුඹුරු වල සමීපතම හරිය බැම්මට ඔක්කොගෙම මේ හරියට හැදෙන්නේ නැහැ. මෙන්න මේ වගේ තියෙන්නේ. ඉතින් අපි අද කතා කරන ජලයේ ඵලදායීත්වය ගැන, ජලයේ කාර්යක්ෂමතාවය ගැන. මෙහෙම තියෙද්දි කොහොමද ඒක කරන්නේ? ඒ නිසා අපි තවදුරටත් ඉගෙන ගනිමු අපේ මේ වැව් එල්ලංගා පද්ධති වල ඇත්ත වටිනාකම මොකක්ද කියලා. වැව් 5000ක් හදන්න යනවා. අපි කිව්වා වැව් 5000 හදනකොට කල්පනාවෙන් හදන්න මේ හදන්නේ වැව් එල්ලංගා පද්ධතිය ඇතුලේ. වැව් එල්ලංගා පද්ධතියක් කියලා කියන්නේ වැව් වර්ග ගොඩක් තියෙනවා. අහලා ඇති කුළු වැව් කියලා තියෙනවා. කුළු වැව් හදන්න යන්න එපා කුඹුරුත් එක්ක. කායම් වැව් තියෙනවා. කායම් වැව් වලට කුඹුරු හදන්න එපා. හොලගම් වලට ගම් දාන්න එපා. ඉහළ වැව් තියෙන්නේ, බස්සන වැව් තියෙන්නේ, බිසෝ වැව් තියෙන්නේ වතුර ඕන වුණාම පහළ වැවට ගන්න. ඒ නිසා මේ අපි හිතනවා නම් අපි විතරයි මේ ලෝකේ ජීවත් වෙන්න ඕන, සතා සීපාව ජීවත් වෙන්න ඕනේ නැහැ කියලා. ඒකම තමයි අපට අද වෙවිලා තියෙන සාපය. අපි හැදුවා හැම වැවකම කුඹුරු. රජේනුත් හැදුවා. දැම්මත් අපි මේ වගේ දේවල් කරනවා නම් ඒක නවත්තන්න ඕන. අලියට බොණ්ඩ තිබුණු වැවේ වතුර අපි පාවිච්චි කරන්න පටන් ගත්තාම අලියාව අපේ ගමට උගේ අයිතිය පිළිබඳව ප්‍රකාශ කරන්න. අලි මිනිස් ගැටුමේ ආරම්භය ඒක. දැන් ඉතින් අපි විදුලි වැටවල් දානවා. ඒ කාලේ මිනිස්සු විදුලි වැටවල් දැම්මේ නෑනේ. තල් වැට දැම්මේ. විදුලි වැට වෙනුවට තල් වැටක් දාන්නේ. ස්වභාවයේ පරිසරය හදන්න. ඒ පරිසරයේ තියෙන මීමැස්සොන්ගෙන් බලන්න කොයිතරම් දුරට අලියා එතනින් පිටත් වෙලා යනවද කියලා. අද නැවත නැවතත් අපි මේ හොයන්න හදන්නේ ඒ වැළලී ගිය ඉතිහාසයේ තිබුණු සත්‍යය. අපිට අද අවශ්‍ය වෙලා තියෙනවා නැවත ඒ ගැන හිතන්නට. අද වැව් පොකුරු පද්ධති ගැන ආයෙත් අපි හිතන්න පටන් ගත්තා. ඇයි? එක පැත්තකින් දේශගුණ විපර්යාස නිසා වැඩියෙන් වහින වෙලාවට අනිත් වෙලාවට වහින්නේ නැහැ. ගම් වතුර සහ නියඟේ එනවා. වැව් ගොඩ වෙලා ඒ වගේම වැව් වල වතුර දූෂණය වෙලා තියෙනවා. තව පැත්තකින් අපිට තිබුණු ජීවන පැවැත්මට අවශ්‍ය ආහාරවල විවිධත්වය අඩු වුණා. මම මුලින්ම කිව්වනේ ආහාර පුරුදු වල වෙනස්කම නිසා තමයි ගොඩක් වෙලාවට අපිට මේ ලෙඩ දුක් හැදෙන්නේ කියලා. මේ මත්ස්‍ය ප්‍රජාව සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙනවා. මම තව පොඩ්ඩකින් පෙන්නන්නම්. අපේ ආහාර රටාව වෙනස් වෙලා. අපි අද කන හාල් මොනවද? බීජී වල බීජී බතල ගොඩින් ආපු ඒවා, LD ලබදුවෙන් ආපු ඒවා, BW බෝම්බු වලින් ආපු ඒවා, AT අම්බලන්තොටින් ආපු ඒවා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙන සියලුම තැන් වලින් ආපු අස්වැන්න වැඩි කරපු හාල් වල මේ ගුණාත්මේ නැහැ. ඒ නිසා අපි කියනවා මේ සම්ප්‍රදායික සහල් භාවිතා කරන්න මිනිස්සුන්ට ආපහු පුරුදු කරන්න කියලා. මොකද ඒ වගේ ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක හුඟක් අඩුයි. ප්‍රතිඔක්සීකරණ ක්‍රියාවලිය ඉතාම හොඳින් කෙරෙනවා. ග්ලූටමින් කියන ප්‍රෝටීන හදන
ඇමිනෝ ආම්ලයේ තියෙන්නේ ඒ වගේ විතරයි. ඒ නිසා අද හොයාගෙන තියෙනවා ওই සම්ප්‍රදායිකව අපි පාවිච්චි කරපු පච්ච පෙරුමාල්, සුවඳල්, ඔය කියපු රද්දල්, හීනටි මේවා ආපහු ප්‍රචලිත කරන්න. මිනිස්සු රෝගී කරන්න එපා. ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් කියලා කියන්නේ මේ පිෂ්ඨය සීනි බවට පරිවර්තනය වීමේ වේගය ග්ලූකෝස් වල 100යි. පාන් පිටි වල 75යි 95යි අතර. පාන් පිටි කන්න දෙන්න එපා ළමයින්ට. බීජී හාල් වර්ග පරීක්ෂණ පවත්වනකොට ආවේ 65ක් විතර. හැබැයි මතක තියාගන්න අපේ ගොඩක් සම්ප්‍රදායිකයේ වගේ 45යි 50යි ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එක. කවදාවත් දිය වැඩියාව හැදෙන්නේ. අපි විසින් අපි වැටිලා තියෙන වලෙන් අපිම ගොඩ එන්න ඕන. නියං ආපදා වලට අපේ රටේ අපේ ජාතිය මුහුණ දුන්නේ අද නෙවෙයි. මීට අවුරුදු 2-3000කට ඉස්සරලත් ඒගොල්ලෝ සලකලා තියෙන අපේ මේ ඉතිහාසයේ සමහර සාක්ෂි ගත්තාම ඒගොල්ලෝ මේ වැසිදිය රැස් කිරීමේ තාක්ෂණය ඊටාම පරණයි. ඔය පිදුරංගල එහෙම ඒවට තියෙන්නේ. අපි ඒව ගැන සලකන්න ඕන. හොඳ ජලය හැකිතරම් පානය කරන්න ඒගොල්ලෝ සලස්සලා තියෙනවා. ඒ වගේම පාංශු තෙතමනේ පවත්වා ගන්න භූගත ජලය පාවිච්චි කරලා තියෙනවා. අදත් අපි පාවිච්චි කරනවා ලිං හරහා. ලිං වලින් වතුර අරගෙන භූගත ජලය පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ දන්නවද අපේ පැරණෝ භූගත ජලය පාවිච්චි කරුවා ගොවිතැනට, වී ගොවිතැනට. ඒ නිසා තමයි ඒගොල්ලෝ පුරාණ වෙල වෙනම පවත්වාගෙන ගියේ. පුරාණ වෙලේ තියෙන්නේ ඊටාම දුර්වල ජල වහනයක් තියෙන කොටස. භූගත ජල මට්ටම හුඟක් උඩින් තියෙන්නේ. ඒ නිසා කේශාකර්ෂණයෙන් උඩට එන වතුර පස සන්තෘප්ත වෙනවා. ඒ නිසා වැවෙන් වතුර ගත්තේ නෑ ඒගොල්ලෝ. වැවෙන් වතුර ගත්තේ අන්තිම වෙලාවේ. භූගත ජල මට්ටම පහළට බැස්සාම. ඒ නිසා භූගත ජලය පාවිච්චි කරුවා, වර්ෂාපතනේ පාවිච්චි කරුවා, වැවේ වතුර පාවිච්චි කරුවා. අන්තිමට ඒ නිසා ඒගොල්ලෝ ජල මහ දෙකම ওই වැව් වලින් ගොවිතැන් කරලා තියෙනවා. අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මිනිස්සු වී හිනකොට ඒගොල්ලන්ගේම විද්‍යාවක් තියෙනවා. වී ඇටයක් ඉහිනකොට ඒක යට ගියොත් එහෙම පැලවෙන්නේ නැහැ. උඩ තිබුණොත් කුරුල්ල කනවා. ඒ නිසා ඒගොල්ලෝ මොකද්ද කරේ? ඒගොල්ලෝ අර රොලේ පදම ගත්තා. මඩේ පදම ගත්තා. පදම ගත්තේ කොහොමද? බුලත් පිටක් කාලා කෙල ගැහුවාම බුලත් පිටේ කෙල පැතිරිලා තියෙන හැටියට බලලා තමයි ඒගොල්ලෝ පදම ගත්තේ. ඕන්ට වැඩිය පැතිරෙනවා නම් උකු වැඩි. කෙලින්ම පහළට බහිනවා නම් වතුර වගේ. ඒ දෙකම හොඳ නැහැ. විසිරීලා ගිය හැටියට ඒ විදිහටම පවතිනවා නම් මම කියන්නේ බුලත් පිට කන්න කියලා නෙවෙයි. ඒගොල්ලන්ගේ තාක්ෂණය මම කියන්නේ. එතකොට එයා තවත් කෙල පාරක් ගහලා වී හින්න පටන් ගන්නවා. බලන්න මේ තාක්ෂණය කොයිතරම් ඉහළද කියලා. කාලයක් තිබුණා අපිට පැරණි අය මේ කරන ගොවිතැනේ කිසි වැඩක් නැහැ, හරිම ප්‍රාථමිකයි කියලා කියන එක දැන් අපේ ඔළුවෙන් අයින් කරගෙන ඒගොල්ලන්ගේ තියෙන හොඳ දේවල් අරගෙන අපි නැවත මේ කෘෂිකර්මය නගා සිටුවමු. සමහර පුනරුත්ථාපන වැඩ කටයුතු කරපු කාලයක තිබුණා හුදකලා වැව් සංවර්ධන ප්‍රවේශයක්. ඉල්ලීමක් කරනකොට ඒ වැව ගිහිල්ලා හදනවා. වැවේ වතුර මදි නම් වාන උස්සනවා, වැව් බැම්ම උස්සනවා. මොකද වෙන්නේ? අර උඩ තිබුණු කුඹුරු ඔක්කොම දැන් යට වෙනවා. ඒ මිනිස්සු එනවා ඇවිල්ලා මේ වාන කඩනවා. සමාජික ප්‍රශ්නයක්, ගැටුමක් තියෙනවා. සමහර තැන්වල අඬදඹර වෙලා තියෙනවා. පොලිසිය ගිහිල්ලා තියෙනවා. ගුටි එහාට මෙහාට හොමාරු කරගෙන තියෙනවා. මේ සමාජයේ මේ ගැටලුව ඇති වෙන්නේ ඇයි? අපි අර තිබුණු සැලසුම වෙනස් කරපු හින්දා. ඒ කාලේ හිටිය ගොඩක් මාළු. මාළු වර්ග 35ක් හිටිය විශ්වාස කරනවද? අපේ රටේ මාළු. මේ තිලාපියා දාලා තමයි ඔක්කොම කෑවේ උන් කියලා කියනවා. හැබැයි ඒකම නෙවෙයි. එහෙම කියන්නේ කොහොමද? තිලාපියා කියන්නේත් මාංශ භක්ෂක තමයි. හැබැයි අපේ හිටපු 35ම මාංශ භක්ෂක. ඒ නිසා එහෙම කියන්න බෑ. වෙලා තියෙන්නේ අපි උන්ගේ වාසස්ථාන අයින් කරා. අර කුඹු බෙනවල තිබුණු නිශ්චල අඳුරු ඒ ජලය ඒගොල්ලන්ට හැකියාවක් තිබුණා මේ ගහණය බෝ කරගන්න. අද කෝ ඒ කාලේ හිටපු ඉස්සොත් නැහැ. අඩු ගානේ අපි දන්නවද, අපේ දරුවෝ දන්නවද මේ මාළු ගැන? මට නිකන් කියන්න මේ මාළුවා මොකද්ද කියලා? ලූලා. බොහොම හොඳයි. මේක කොරළි. හරියට හරි. බලමු අපි දිගටම එහෙම යා. මේක පෙතියා. හරි. මේක ආන්දා. මුගක් හොඳයි. මේක මොකද?
ඵලයා. මේක මොකද්ද? හුඟා. ඒ කියන්නේ අපි දන්නවා අපේ දරුවෝ දන්නේ නැති වෙයි. මුන් හැම එකාම ඊටාම පෝෂ්‍ය ජනක ආහාර වේලක් තියෙනවා. ඒ කාලේ මේ මාළු බැව්වල හිටිය මාළු හැමදාම බෝ වුණා. අපි සංවර්ධනයත් එක්ක උන්ගේ බෝවීම කඩලා දැම්මා. දැන් මාළු නෑ ඇත්තටම අපිට. ඒ කාලේ මේ මාළු ටික අල්ලලා අර ගම ඇතුලේ අර දහානත් එක්ක එකතු වෙච්ච සබැඳියාවත් එක්ක ඒගොල්ලෝ මේ මාළු බෙදාගත්තේ. දන්නවද පන්සලටත් දුන්න කොටසක් කියලා. බැන්දබු අම්මලාට එහෙම දුන්නා. දැන් එහෙම නෙවෙයි හොරෙන් ගිහිල්ලා මාළු ටික අල්ලගෙන ගිහිල්ලා විකුණ ගන්නවා. අපේ සමාජ ධර්මතා සම්පූර්ණයෙන් පිරිහිලා ගිහිල්ලා. ඔබ ගිහිල්ලා වැව් පොකුරු පද්ධති සංවර්ධනය කරනකොට වැව හදනවා නම් හදලා ආපහු එනවා නම් ඔබ කරන සේවය සම්පූර්ණ නෑ කියලායි මම කියන්නේ. මේ මිනිස්සුන්ගේ හිත් හදන්න. මේ මිනිස්සුන්ගේ හිත්වලට ආපහු එකතු කරන්න ඕගොල්ලන්ට තිබුණා ඊටාම වැදගත් ආඩම්බරයෙන් කියන්න පුළුවන් ශිෂ්ටාචාරයක්. හොඳ ගුණධර්ම තිබුණා. ඒවා උගන්වන්න. ඒගොල්ලන්ට හොඳ ආහාර වේලක් කන හැටි කියලා දෙන්න. දැන් මේ දවස්වල අපි ව්‍යාපෘතියකින් කරන්නේ අත්‍යවශ්‍ය පුනරුත්ථාපන කටයුතු කරලා පුළුවන් නම් ඕගොල්ලන්ට හැම කෙනෙක්ම හදන්න කිව්ල්ලලා ආපහු විවෘත කරන්න. මේ ගලේවල පැත්තේ එක කුඹුරක කිව්ල්ලලා අපි විවෘත කරා. මිනිස්සු ඉස්සෙල්ලා කැමති වුණේ නැහැ. හැබැයි ඒක දිගේ අර මලකඩ වතුර පිට වෙලා යනකොට පිටි පාවෙන වතුර පිට වෙලා යනකොට ඒගොල්ලෝ හරි සන්තෝෂ වුණා. ඒගොල්ලෝ දැන් හිතනවා මේක අපි දිගටම තියාගන්න ඕන කියලා. මේ දිගටම තියාගන්න ඕන නිසා මේගොල්ලන්ට අපි කිව්වා දෙපැත්තේ පුවක් පැල හදන්න කියලා. ඒ පුවක් පැලවල ප්‍රයෝජන ගන්න කියලා. දන්නවද පුවක් ගෙඩියක් දැන් කොච්චරද කියලා? ඉතින් ඒ වගේ යම් යම් උපාය මාර්ගات එක්ක යන්න. මේ මම අර ඉස්සෙල්ල කියපු කතාව. මේ දුර්වල ජල වාහනේ තියෙන පසේ සෙන්ටිමීටර් 50ක් යට භූගත ජල මට්ටම ආවහම කේශාකර්ෂණයෙන් උඩට එනවා. ඉතින් ඒ වෙලාවට වැවේ වතුර දාන්න දෙන්න එපා. වැවේ වතුර ඕනේ නැහැ. පැරණි හොරවුවක් තිබුණා. කැට හොරවුව කියලා. හට්ටි හොරවුව කියලා කියන කැට හොරවුව කියලා දෙනවා. කැට හොරවුව කියන්නේ මොකද්ද? කැට හොරවුව කියන්නේ කැටෙන් කැටේ අයින් කරගෙන උඩින් වතුර පිට කරනවා. මේ වතුර වාතයත් එක්ක එකතු වෙලා හොඳ වතුර තියෙන විස නැති. දැන් අපි කරන්නේ යටින් වතුර දෙන්නේ. යටින් තියෙන වතුර දෙන්නේ. ඒ වගේ නිර්වායු ශ්වසනය සිදුවෙන ඒව ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම විනාශ වෙනවා. අහලා තියෙනවා දැන් ওই හැමතැනම තියෙන ඇසොල්ලා, සැල්වීනියා, ජපන් ජබර වලින් පිරීලා වතුර උඩ. ඒ නිසා ආලෝකය ඇතුළට ගමන් කරන්නේ නැහැ. ඇතුළේ තියෙන සියලුම පැලෑටි වර්ග නරක වෙලා බැක්ටීරියාවට එකතු වුනහම බැක්ටීරියා ශ්වසනය කරනකොට ඔක්සිජන් ලබා ගන්නවා ජලයෙන්. ජලයේ ඔක්සිජන් නැතු වෙනවා මාළු ටික මැරිලා යනවා. සුළු දෙයක් එක තැනකින් පටන්ගෙන ඒක විශාල වශයෙන් වෙනස් වෙන්නේ කොහොමද කියන එක අපිට අලුතින් කියන්න ඕනේ COVID-19 අපිට කියලා දුන්නා. ඒ නිසා අපි හැම දෙයක්ම කරන්න පුළුවන් හැම දෙයක්ම කරමු. මේ දැන් මේ කැටහොරුව කියන එක අලුතින් හදන්න පුළුවන්. ඇයි බැරි? මේක දැන් මේ කැටයක් අයින් කරනකොට උඩ තියෙන කැටයක් අයින් කරොත් විශාල පරිමාවක් යනවා. එදා වෙල්විදානේ එදා ගමරාල දන්නවා මේ කැටේ අයින් කරනකොට කොච්චර ජල ප්‍රමාණයක් පිට වෙලා යනවද? මේ ජල ප්‍රමාණයෙන් කොච්චර ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්ද? දවස් කීයකට වතුර හරවන්න පුළුවන්ද? ගොඩ වෙලේ කොහොමද? පුරාණ වෙලේ කොහොමද කියලා හැම දෙයක්ම දැනගෙන හිටියා. මේ තාක්ෂණය අපි මේ දැනුම අපි ළඟ නැහැනේ දැන්. ඒ විතරක් නෙවෙයි. ඒගොල්ලන් දැන් දියකැට පහන අලිස්ථාන මේකේ තියෙනවා මේ ලකුණු කරලා තියෙනවා. දියකැට පහනේ. විස්මය ජනක තව එකක් තියෙනවා. කරහන් කොටේ. මේ කරහන් කොටේ දැක්කහම නම් කියන්නේ කොටේක කට්ට කපලා කියලා විතරයි. මේ කරහන් කොටේ මේ කපලා තියෙන කට්ටවල දිගයි ගැඹුරයි වෙනස්. දිගයි ගැඹුරයි වෙනස්. හොරවෙන් පස්සේ මේක එළියට යනකොට මේ කරහන් කොටෙන් වතුර යනවා වෙල් තුනකට. දැන් මේකේ තුනක් තියෙන හින්දා වෙල් තුනකට යනවා. හොරව වහනකොට වෙල් තුනේම ඕන තරම් වතුර ඇවිල්ලා ඉවරයි. එතකොට වෙල් තුනේ සමහර ඒවා වගේ තියෙන වැලි පස. සමහර ඒවා වගේ තියෙන කුඹුරු පස, මැටි පස. සමහර ඒවා අක්‍ර 25ක් තියෙනවා. සමහර ඒවා අක්‍ර 10ක් තියෙනවා. හැබැයි පුදුමි කියන්නේ විය ෆෝමියුලා කියලා අපි දැන් පාවිච්චි කරන සූත්‍ර නැති කාලෙක ඒ මිනිස්සු මේ විය පාවිච්චි කරලා එකම වෙලාවකදී අක්කර 25ක් තෙමනවා, අක්කර 3ක් තෙමනවා, අක්කර 10ක් තෙමනවා. ගොඩ වෙලත් හරියට ඕන වතුර ටික දෙනවා. පුරාණ වෙලෙත් වතුර දෙනවා. මං කියන්නේ මේක
කරහන් කොටේ කියලා කොටේකින් හදන්න ඕනේ නැහැ කොන්ක්‍රීට් වලින් හදන්න දැන්. දැන් ඔයිට වැඩි දැනුම තියෙනවානේ අපිට. එතකොට කවුරුත් ගිහිල්ලා ඔක කඩන්නේ නැහැ. දැන් කරන්නේ මොකද්ද? දැන් කරන්නේ වහනවා. තනින් තනින්. දැන් ඔය අද තියෙන බෙදුම් ඇලවල් වල බෙදුම් ව්‍යුහයන් එහෙම මෙහෙන් කඩලා දාන්නේ මිනිස්සු හිතලා මේ කියන්නේ මිනිස්සුන්ට වතුර මදි වෙනවා. හරියට වතුර දෙනවා නම් කරහන් කොටේ සංකල්පේ දාන්න පුළුවන් ආපහු. වැව කියන්නේ මොකද්ද? වැවකට ගියාම අපි හිතන්නේ නිකන් වතුර පිරිච්ච වලක් කියලානේ. මේකේ තියෙන විස්මිත ජ්‍යාමිතියක්. මේ ජ්‍යාමිතිය පෙන්නනවා උඩින්. දැන් නම් එහෙම පෙන්වන්නේ නැහැ මොකද මේ ජ්‍යාමිතිය නැති හින්දා. මුකුත්ම නැතුව නොපෙනෙන කොටසක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා නෙළුම් ඕලු හැදෙන කොටසක්. ඊට පස්සේ තියෙනවා පන් වගේ දේවල් හැදෙන කොටසක්. ඊට පස්සේ තියෙනවා පිටියක්. මේ තියෙන ජ්‍යාමිතිය අනුව වෙනස් වෙන ඒවා. මේ හරියට කියන්නේ මඩ කලුව කියලා. අන්තිමට වතුර ඉතුරු වෙන්නේ උතන විතරයි. හොරවෙන් වතුර පිට කරගන්න බැරි හින්දා ඒක ඉතුරු වෙනවා. මාළු ටික උතන තමයි ජීවන චක්‍රය සම්පූර්ණ කරගන්නේ. හරකුන්ට බොන්න ඉතුරු වෙන වතුර තියෙන එතන. අවසාන වශයෙන් භූගත ජලයේ මට්ටම ඉහළින් උස්සලා තියාගන්නේ මේක. හැම පැත්තෙම මේක ප්‍රයෝජනවත්. ඒ නිසා තමයි මඩ කලුව තිබුණේ. අද මඩ කලුව මඩ වලින් පිරීලා. පුළුවන් නම් ඒක හරලා දෙන්න. ඊට පස්සේ තියෙන දියගිල්ම කියලා කොටසක්. මේ දියගිල්ම සාමාන්‍ය මීටර 1.5ක් එකක් වගේ තියෙනවා. මේ කොටසේ විතරයි නෙළුම් හැදෙන්නේ. කොහේ හරි ඔය ගැඹුරට ආවොත් ඒ හැම තැනකම නෙළුම් හැදෙනවා. ඊට එහා තියෙනවා ඊටාම නොගැඹුරු කොටසක්. ඒකේ හැදෙන්නේ පම් වර්ග ගොඩක් වෙලාවට. හැබැයි ඒ ගැඹුරට වෙන තැන්වල ගැඹුර ආවොත් රොන් මඩ පිරීලා ඒ හැම තැනකම හැදෙන්නේ ඒවා. මම දැකලා තියෙනවා සමහර වැව්වල තියෙන්නේ උඩින් තියෙන්නේ තනකොළ වගේ මේ පම් හැදිලා විතරයි. මේ හරිය වාන් ගිල්ම අර මාන් ගිල්ම තමයි අර මම කිව්වේ අර මේ පාවෙන බීජ ගිහිල්ලා රැඳිලා ගස් ගොම්මනක් හැදෙනවා. දෙපැත්තෙම විවෘතයි. මේ පැත්තෙන් වතුර අනිත් පැත්තෙන් පිටිය. පටියක් හැදෙනවා. මේකට තමයි ගස් ගොම්මන කියන්නේ. මේක අපි ටිකක් හොයලා බැලුවොත් මෙන්න මේ වගේ එකක්. මඩ කලුව දියගිල්ම වැව් තාවුල වාන් ගිල්ම. හදන්න ආපහු මේ වැව. මේක තමයි පවතින්නේ. එහෙම නැතු මඩ පිරිච්ච වැවකින් අපිට වැඩක් නැහැ. කාට හරි පුළුවන් මේක හරි වියදම් සහිතයි කියලා මේ වාන උස්සන්න. ඒතර අර උඩ තියෙන කුඹුරු යට වෙන ඔක්කොම. මේ ඇත්ත తත්වයේ තීරුම් අරගෙන මේ සංවර්ධන ක්‍රියාදාමය ඒ ආකාරයෙන් කරන්න ඒ අයට අපි උදව් කරමු. රොන් මඩ පිරීලා මඩ කලුව නැහැ. සත්තුන්ට බොන්න වතුර නැහැ. මාළුන්ට පවතින තැනක් නැහැ. භූගත ජලයේ වැටෙනවා බිමට ගොඩක් යටට. ගහකොළට හොඳ නැහැ වටේට තියෙන. ඒ නිසා අපි නැවත මේ පරිසරය හදමු. වැව හදනවා වගේම වැදගත් පරිසරය හදන එක. අපි කාලයක් මේ වැව ගැන බලනකොට මේකේ භෞතික දේවල් දිහා බලලා අපි කිව්වා මේවා තමයි කරන්න ඕන වාෂ්පීකරණය අඩු කරන්න ඕන හොරමින් යන ප්‍රමාණය කළමනාකරණය කරන්න ඕන ධාරිතාවය වැඩි කරන්න ඕන කීකියා කිව්වා. පස්සේ අපිට තේරුණා මේක විතරක් කරලා මදි. බටේ තියෙන පරිසරය හදන්න ඕන. තිරසාරත්වයෙන් 50%ක් තියෙන පරිසරය හැදුවා. දැන් අපිට තේරෙනවා භෞතික පැත්තෙන් කරන එකයි ওই පරිසරයත් කරන ගමන් මේගොල්ලන්ගේ තව ගොඩාක් දැනුම තිබිලා තියෙනවා. මේ දැනුමත් පාවිච්චි කරන්න. මේ දැනුම තුළ පුදුම දේවල් තියෙන්නේ. අද ওই කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියන ඒවා අහගෙන ඉඳලා අපි කියන එකම ඒගොල්ලෝ ඒ කාලේ කියලා තියෙනවා. කවියෙන් කියලා තියෙනවා. ඇයි කවියෙන් කියන්නේ? කවියෙන් කියවම මතක හිටිනවා. මේ බලන්න කොච්චර හොඳ කවි තියෙනවද මම මෙතන පොඩ්ඩක් නවත්තලා වෙන තැනකට යන්න. මේ මොන කුරුල්ලාගේ බිත්තරද? කිරලා අපිට දෙන පණිවිඩයෙන් අපේ අය දැනගත්තා ඒ කාලේ වැස්ස කොච්චර වහිනවද? වැව් පිරෙනවද? ගොවිතැන් කරන්න ඕන කුඹුරද හේනද කියලා. කිරලා මොකද්ද කියන්නේ?
මේ සතා මොකද? වටු කුරුල්ලද? වඩු කුරුල්ලද? වඩු කුරුල්ල. හරි. වඩු කුරුල්ලා කූඩුව හදන්න තෝරගන්නව තැනක්. ඒ තැන මොන විදිහකට තෝරනවද දන්නේ නැහැ. වඩු කුරුල්ලා උඩින් හැදුවොත් කූඩුව මිනිස්සු දන්නවා වැස්ස හොඳට වහිනවයි කියලා. කයිල ගස්සල යට හදනවා නම් වඩු කුරුල්ලා කූඩුව දන්නවා මේ සැරේ අපිට හොඳටම වේලෙනවයි කියලා අපේ වැව. ගහක් විහල ගෝටෙල්ලෙන සැටියා හොඳක් වේද කන්නට වඩුවගේ පැටියා එතත් මැස්සලාවෝතින් වැඩි වැඩියා කෙන්දක් මොකට කන්නට අස්බෙනු වැඩියා. අපි මේක අද්දුටුවා එක වෙලාවකදී 2013 අපි දැක්කා වඩු කුරුල්ලෝ කූඩු හදලා තිබුණ යටින් 2013 වැස්ස හුඟක් අඩු වුණා. ඊට පස්සේ 2014 දී වවුනියාවේ එක්තරා තැනකට ගියාම මේ කූඩු හදලා තිබුණේ උඩ මයිලගස් උඩ 2014 ඒගොල්ලන්ගෙන් අපි ඇහුවා ඇයි මේ කූඩු මෙතරම් උඩින් හදන්නේ කියලා ගොවීන්ගෙන්. ඒගොල්ලෝ කිව්වා මේ සැරේ ගොඩක් වහිනවා කියලා. ඒ වගේම අවුරුදු 2004 හොඳට වැස්සා. මම කියන්නේ මේක අවුරුදු 50ක් තිස්සේ අපි බැලුවයි කියලා. හැබැයි එහෙම බලපුවක් තියෙනවා. බැලුවාම අපිට තේරුණා ඒ මිනිස්සු කියන එක හරි කියලා. කොහොමද ඒක කියන්නේ? මොකක්ද ඒකේ තියෙන સિદ્ધාන්තය කියලා අපිට තේරෙන්නේ නැහැ. හැබැයි මේ සත්තුන්ට පුළුවන් වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය දැනෙනවා. දැන් අපිට උනත් දැනෙනවා දාඩිය දානකොට. උෂ්ණත්වය අපි දන්නවා දැනෙනවා. හුළඟ දැනෙනවා. හිරු රශ්මිය දැනෙනවා. මේ දැනෙන එකත් එක්ක මේ සත්තුන්ට පුළුවන් ඉදිරිය ගැන යම්කිසි දෙයක් කියන්න. මේ තවත් එකක් ඒ වගේම මේ කවියෙන් කියන්නේ කුඩමසු පිනුම් කෙලි බොරදිය කැටමැද්දේ. බොරදිය කියලා කියන්නේ වතුර අන්තිමට අඩු වෙලා තියෙන වෙලාවක ඉන්න පුංචි මාළුවෝ ටික උඩ පනිනවා දකිනවා මහ දවල්. මිනිස්සුන්ට හිතෙනවා දැන් නම් වැස්සෙනවා ළඟම කියලා. ගෙම්බි හඬ නියඟ උකුසංගේ රැව් සද්දේ. අපි දන්නවා ගෙම්බු කෑ ගහනවා වැස්සෙන් පස්සේ කියලා. හැබැයි වැස්සට ඉස්සෙල්ලා කෑ ගහන ගෙම්බු. නියං උකුස්සා කෑ ගහනවා ඇහෙන්නේ නැහැ අපිට. හැබැයි ඇහෙන වෙලාවක් තියෙනවා. මිනිස්සු කියන ඔන්න නියං උකුස්සා කෑ ගහනවා හෙට අනිද්දා වහී කියලා. අපි හොඳටම දැකලා තියෙනවා කූඹි අර තනයට අරගෙන පේලියට අරගෙන යනවා ළඟදී වහින හින්දා ආහාර එකතු කරනවා. එදාට මිනිස්සු කියනවා මේ විදිහට අක්පැසි පුරන හැටි බල නිකිනිය මැද්දේ කියලා අගෝස්තු මාසේ අක්පැස්ස පුරනකොට. බලන්න මේගොල්ලන්ගේ තිබුණ මේ ඥාණය කොයි විදිහටද ආවේ කොහොමද ඒක උනේ කියලා අපිට හිතා ගන්න බෑ. හැබැයි ඇත්ත. බිනර කළුවෙන් එන වැස්ස දිහා බලලා මිනිස්සු මුළු කන්නේම ගැන කියනවා. එක්තරා විදිහක අනාගත වාක්‍යයක්. මේ වාක්‍ය අනුව තමයි මුළු කන්නේ මේගොල්ලෝ තීරණය කරන්නේ. දෙපැති වේදනියඟ ළඟ එයි ඉඳුරා මල් පල දේද වැඩි පල සරුවේ ඉනුදුරා ඉරහඳ මණ්ඩල දැක ගම්බිජුවට අතුරා මොර මල් පිපෙයි වැඩි පල එනු දැක සිකුරා. කොළඹ විශ්වවිද්‍යාලයේ
සොනාලි හේරත් මහත්මියට අපි හොඳ අත්පොල සන්නාදයක් දීලා ස්තුතිය පළ කරමු. බොහොම ස්තුතියි. මෙතන තියෙන්නේ දෙපෙති වේද නියගේ ළඟ ඉඳුරා මල් පලදේද වැහිපල සරුවේ නුදුරා ඉරහඳ මණ්ඩල දැකගම් බිජුවට අතුරා මොරමල් පිපේ වැහිපල එන දකසිකුර. දෙපෙති වේද දැකලා තියනවාද? බිනර කළුව කියන සැප්තැම්බර් මැද හරියේන වැස්ස වැඩි වුණාම තැන් තැන්වල ගිහිල්ලා රැඳෙනවා කුණු ගොඩවල්. මේ වගේ පැලවෙනවා තෝර. මේ තෝර පැල දැක්කහම මිනිස්සු සන්තෝෂ වෙන්නේ නැහැ. මිනිස්සු හිතනවා නියගයක් ළඟ එනවයි කියලා. ඒ කියන්නේ වැස්ස වැඩි වුණොත් ඉතුරු කොටසේ වැස්ස අඩුයි කියලා අපි බැලුවා මහයිලුප්පල්ලම 1905 ඉඳලා තිබුණු වර්ෂාපතන වාර්තා විශ්ලේෂණය කරලා සැප්තැම්බර් මාසයේ වහින වැස්සයි ඊට පස්සේ තියෙන වැස්සත් එක්ක අපි ප්‍රස්ථාරගත කරලා බැලුවාම මේ කතාව ඇත්ත. මේ කතාව ඇත්ත. සැප්තැම්බර් මාසයේ වැස්ස වැඩි වෙනකොට ප්‍රවණතාවයේ තියෙන්නේ පහළට අඩු වැස්සක් තමයි හම්බ වෙන්නේ මහා කන්නේ ඉතුරු ටිකට. මේගොල්ලෝ ලෑස්ති වෙනවා ඊට පස්සේ ඒ අඩු මහා කන්නේදී කොහොමද ගොවිතැන් කරන්න කියලා තීරණය ගන්න. ගමරාල්ට පුළුවන් ගමගෙදර ඉඳලා ගමගෙදර කියන්නේ ගමරාලේ ගෙදර. ඒකේ උස්පිල තියෙන වටේටම අනිත් තැන්වල නැති වුණාට. උස්පිලේ පිටිපස්සට ගිහිල්ලා වෙල දිහා බලලා ගමරාල් උදේ පාන්දර තීරණ ගන්න තීරණ හරියට හරි කොහොමද ඒක උනේ? අපි දන්නේ නැහැ. එයා කියනවා අද හොරව අරිනවා. ඔක්කොම ගිහිල්ලා ඉස්නම් බඳින්න කියලා. මේ කියන කතාව අපි කියනකොට ඒකට සමගාමීව කෘෂිකාලගුණ උපදේශනයේදී කිව්වා ගියසරේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාපතනයක් සැප්තැම්බර් මාසයේදී ලැබේ. මේ කියන්නේ බිනර කළුවේ වැස්ස. ඔක්තෝබර් මාස සිට නොවැම්බර් මාස දක්වා සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කළා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කොළඹ ඉඳලා කියන එක අපේ මිනිස්සු ගමේ පිළේ ඉඳලා කියනවා. ඉතින් අපිට පුළුවන්ද මේ දැනුම අයින් කරන්න? අපිට පුළුවන්ද මේගොල්ලෝ මෙච්චර කාලයක් ගෙන ආපු තාක්ෂණය අයින් කරලා දාන්න? අපි එහෙම කරා. හරිත විප්ලවයත් එක්ක අපි කරා. ඒකේ ආදීනව දැන් අපිට හොඳට පේනවා. මේ තියෙන්නේ මහයිලුප්පල්ලම ඔය කියන කතාව. මහයිලුප්පල්ලම වර්ෂාපතනේ සැප්තැම්බර් මාසයේ වැස්ස වැඩි වෙනකොට 300ක් 350ක් එනකොට ඔක්තෝබර් ඉඳලා පෙබරවාරි මාසය දක්වා ලැබෙන වර්ෂාපතනේ 700ක් විතර වෙන්නේ. හැබැයි සැප්තැම්බර් මාසයේ මිලිමීටර් 50ක් විතර එනකොට ප්‍රවණතාවයක් තියෙනවා ලොකු ප්‍රමාණයක් එන්න ඊට පස්සේ. ඒ නිසා ඒගොල්ලෝ ඒ තීරණ ගත්තා. ඒ තීරණ හරි. සමහර දේවල් මම අර දීලා තියෙන පත්‍රිකාවල ඇති තේරුම් ගන්න අමාරු නෑ. අපි අර සැලසුම් කරනකොට වැව් තෝරගන්නේ කොහොමද කියන එක ගැන ටිකක් කියවලා බලන්න. ඉදිරියේදී අපි ඒවා දැනුවත් කරන්නම්. විශේෂයෙන්ම අපි අද ආවේ මේ පිළිබඳ යම්කිසි හඳුන්වා දීමක් කරන්න. මේ හඳුන්වා දීමේදී අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ තුමන්ලට ඔබතුමියන්ලට මේ පිළිබඳ යම්කිසි වැදගත්කමක් ගැන කියන්න. වාරි සෞභාග්‍ය වැඩසටහනට ඔබ සියල්ලම එකතු වෙනවා එක එක විදිහට එක එක තැන්වලදී. ඒ වෙනකොට යම්කිසි පසුබිම් තියෙන්න ඕනේ යම්කිසි දැනුමක්. ඒ ගැන කියන්න තමයි අද අපි ආවේ. හැබැයි මෙතනින් අවසාන වෙන්නේ නැහැ. මින් ඉදිරියටත් අපි එනවා. මේ පිළිබඳ තව තවත් අපිට වැඩ කටයුතු කරන්නට. මම කතා කර හිටියේ මේ ආංශික රොන් මඩ හරණේ ආවේ කොහොමද කියලා කියන්න. අර වැව් හාරනොයි කියන වචනේ වෙනස් කරගන්න කියලා කියන්නේ ඒගොල්ලන්ට. වැව් හාරන්න දෙන්න එපා. වැව් හැරුවොත් සමහරලාට මුළු රොන් මඩ ඔක්කොම අයින් කරොත් එහෙම වැවෙන් වතුර ටික ඔක්කොම යටට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම ඒක නියමිත ආකාරයට විධිමත් ආකාරයකට කරන්න සෙන්ටිමීටර් 30ක් මැටි ඉතුරු කරන්න කියන්නේ ඒගොල්ලන්ට. එහෙම නැත්තම් ඒකෙන් වතුර ඔක්කොම පහළට බහිනවා. එහෙම වුණා සමහර තැන්වල. විශේෂයෙන්ම වැව් බැම්ම අයිනේ හාරන්න දෙන්න එපා. එහෙම වුණොත් වැවේ වතුර ඔක්කොම පහළට කාන්දු වෙලා යනවා. අපි කරන්න ඕන යම්කිසි ඉංජිනේරු සමීක්ෂණයක් කරලා බලන්න මේකේ වැවේ ඇතුලේ තියෙන රොන් මඩ තට්ටුව කොච්චරද කියලා. විශේෂයෙන්ම හොරව්ව ළඟ තියෙන රොන් මඩ ටික අයින් කරලා ඉස්සරහින් ගොඩ ගහන්නත් පුළුවන්, මිනිස්සුන්ට ගෙනියන්නත් පුළුවන්. ගෙනහිල්ලා ඒගොල්ලන්ගේ ගොඩබිම් වලට දාන්න පුළුවන්, ගොඩ ඉඩම් වලට. දැම්මහම ඒකත් සරුසාර වෙනවා. මොකද ඒ වගේ මේ මැටි ප්‍රමාණය අඩු හින්දා. එතකොට හුඟක් කාබනික ද්‍රව්‍ය එකතු කරගන්න පුළුවන්. ඒක
පෝෂණ තත්ත්වයෙන් වැඩි වෙනවා. එහෙම නැත්තම් පුළුවන් මේවා ඉස්සරහා ගොඩ ගහන්න මේ විදිහට ටිකක් හේදිලා යයි. හැබැයි වටේට කාණුවක් කපලා ඒ කාණුව පිරෙන්න අරින්න සුමානයක් දෙකක් යනකොට උඩ ඔක්කොම ආපහු තනකොළ වලින් වැහිලා යනවා. ඒ නිසා බය වෙන්න කියන්න ඕනේ නැහැ කවුරුවත්. මේක ඉක්මනටම මේක වැහිලා යනවා. එහෙම වුණාම අන්න අර වගේ තියෙයි. මේකට කියන්නේ ආංශික රොන්මඩ හරණය කියලා. මේක තමයි අපි කරන්න ඕනේ. එහෙම නැතුව වැව් හාරලා වැලි ටික විකුණ ගන්න දෙන්න එපා. ඒක අපේ අයිතියක් එහෙම කියන එක. මේ විදිහට කරපු තැන්වල අපි දැකලා තියෙනවා. ඊටාම හොඳින් මේ தત્ත්වය ඇති වෙනවා. අවසාන වශයෙන් මම තව එකක් කියන්නම්. අපි මේ එල්ලංගා පද්ධති සංවර්ධනයේදී අපි භාවිතා කරන ප්‍රවේශයේ පුළුල් වෙන්න ඕන. මෙච්චර කාලයක් තිස්සේ අපි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව විතරක් දිහා බලාගෙන ඉඳලා ඒගොල්ලන් වැව් හදන්න කිව්වහම අපි කරේ වැව් පුනරුත්ථාපනය විතරයි. හැබැයි එතනින් නවතින්න හොඳ නැහැ. අපි ඉදිරියට යන්න ඕන. වැවට වතුර එන කොටස රොන් මඩ වලින් ගහන වෙනවා නම් පාංශු කාදනය වෙනවා නම් මේ ඔක්කොම වැව නැවත පිරෙනවා. ඒ නිසා අර කරපු වැඩෙන් වැඩක් නැතු වෙනවා. ඒ නිසා පෝෂක ප්‍රදේශ සංවර්ධනය කරන්න කියන්නේ. මේකට එකම වැඩසටහනක් තියාගන්න. මම දැක්කා වැව්ගම් පුබුදුවෙන් ඒ වගේ ප්‍රවේශයක් තමයි කරන්න කියලා. පරිසර පද්ධතිය සංවර්ධනය කරන්න. මේක ඇත්තටම පිනක්. මේ පරිසර පද්ධතියන වටිනාකම තේරුම් ගන්න. යටාවත සංවර්ධනය කරන්න කිවුල්වල නැවත විවෘත කරන්න. ගස් කොම්ම නාපහු බේර ගන්න. ඒක නැවත ප්‍රතිස්ථාපනය කරන්න. පැල රෝපණය කරන්න. ඔය ඉස්කෝලවල ළමයි එකතු කරගන්න පරිසර සමාජ ඇති කරන්න. වගා සැලසුම් කරන්න හරියටම එක භෝගයක් නෙවෙයි තව භෝග ගොඩාක් තියෙනවා මේ වී වලට වඩා හොඳ ජලය අඩුවෙන් පාවිච්චි කරන්න. අඩු ජල පාවිච්චි ඌමනා වෙලාවට වෙනත් භෝග වලට යන්න. ඒ වගේම හොඳ ආදායමක් හම්බ වෙනවා. අපි මේ වගේ වැඩසටහන් කරනවා. ඒ වගේම අවසානයේදී මම කියන්නේ එකතු පාදාන වී හරි හැමම් වැඩක් නොකරන් කියලා කියපු එක. ගොවි සංවිධාන ශක්තිමත් කරන්න. ඒ හරහා සියලුම දේවල් කරන්න. ඒ අයට වගකීම් බාර දෙන්න. ඒ අය වටා සියලුම සමාජිකයෝ රොක් වෙන්න කියන්න. මේ ඔක්කොම ඒගොල්ලන්ට වගකීම බාර දීලා කරන්න. එතකොට අපේ කාර්යභාරය ඉටු කරා වෙනවා. අපි ඒගොල්ලන්ට අවශ්‍ය උපදෙස් දෙනවා නම්. ඒක තමයි මේ වාරි සෞභාග්‍යවල අපි දකින අර්ථය. ඒ අර්ථය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න උත්සාහ ගන්න. එහෙම වුණොත් අපි මේ කරන ප්‍රයත්නය සාර්ථක වෙයි. අපි ඔක්කොටම හොඳ අනාගතයක් හිමි වෙයි. අපි කරන සේවයේ අගයයි කවදා හරි අපි නැති කාලෙක වුණත් ඉන්න පරම්පරාව. එහෙමනම් ඒ අදිෂ්ඨානයත් එක්ක අපි දැනට මේ කතාව මෙතනින් නතර කරමු. හොඳ නිරෝගී ජීවිතයක් ඇතිව හොඳ අනාගතයක් තියෙන ගොවි ප්‍රජාවක් බිහි වෙන්නට අපි ප්‍රාර්ථනා කරමු. අපේ සේවයත් එක්කම ඔබ සැමට තෙරුවන් සරණයි.